එකද උත්තරේ එන්නේ? පළවෙනි එක නෙවෙයි. බලන්න හොඳට. මේක මේ ඇත්තටම කිව්වොත් මේ ප්‍රවේණීය ප්‍රශ්නයකුත් නෙවෙයි මේක අර පළවෙනි පාඩමේ ප්‍රශ්නය. ඔව් චමොද්දේගේ උත්තරේ හරි. මේකෙදි මේ DNA RNA කියන එක අර නියුක්ලික් අම්ල ගැන වලදීනේ අපි කතා කරේ පොඩ්ඩක් ඒකත් මතක් කරගමු. න්‍යෂ්ටික අම්ල කියන ඒවා ආකාර දෙකක් තියෙනවා. න්‍යෂ්ටික අම්ල ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි DNA. අනික එක තමයි RNA. එතකොට DNA කියන වචනේ තේරුම රයිබෝස් නියුක්ලික් ඇසිඩ් කියන එක. රයිබෝස් න්‍යෂ්ටික අම්ල. එතකොට DNA කියන්නේ ඩියොක්සි රයිබෝස් නියුක්ලික් අම්ල. එතකොට RNA කියන්නේ රයිබෝස් නියුක්ලික් අම්ල. එතකොට ඒක හොඳට මතක තියාගන්න. ඩියොක්සි රයිබෝස් න්‍යෂ්ටික අම්ල නියුක්ලික් ඇසිඩ් කියන එක තමයි මේ කියන්නේ. ඩියොක්සි රයිබෝස්. එතකොට පළවෙනි උත්තරේ ඕකේ ඊළඟට ඕක මතක තියාගන්න ඕන එකක් තමයි මෙයාලා හැදෙන්නේ මෙන්න මේ න්‍යෂ්ටික අම්ලවල තැනුම් මේකකේ. මේ න්‍යෂ්ටික අම්ලවල තැනුම් මේකකේ. මොනවාද න්‍යෂ්ටික අම්ලවල තැනුම් මේකකේ? න්‍යෂ්ටික අම්ලවල තැනුම් මේකකේ මොකක්ද? නියුක්ලියෝටයිඩ්. ඔව් නියුක්ලියෝටයිඩ්. බොහොම. එතකොට DNA වල තියෙනවා ඩියොක්සි රයිබෝ නියුක්ලියෝටයිඩය, RNA වල තියෙනවා රයිබෝස් නියුක්ලියෝටයිඩ්. ඩියොක්සි රයිබෝස් නියුක්ලියෝටයිඩය, රයිබෝස් නියුක්ලියෝටයිඩ්. ඔන්න නියුක්ලියෝටයිඩ කියන ඒවා බහු අවයවීකරණය වෙලා තමයි DNA හැදෙන්නේ. නියුක්ලික් අම්ල හැදෙන්නේ නියුක්ලික් අම්ල කියන්නේ බහු අවයවික. නියුක්ලියෝටයිඩ බහු අවයවීකරණය වෙලා තමයි මෙයාලව හැදෙන්නේ. එතකොට එයාලගේ තැනුම් මේකකේ වෙන්නේ නියුක්ලියෝටයිඩ්. හරි දැන් මේක එකින් එක බලාගෙන යමු. ප්‍රවේණික තොරතුරු ගබඩා වී ඇත. ඒක හරි. ඒක හරියටම හරි. DNA අණුවේ තමයි ප්‍රවේණික තොරතුරු ගබඩා වෙන්නේ. අපි ජානයක් කියලා කියන්නේත් ඒකනේ. DNA අණුවේ යම්කිසි ලක්ෂණයක් තීරණය කිරීමට වග කියන DNA අණුවේ තියෙන භස්ම අණු පිළිවෙල. ඔහොමනේ අපි කියන්නේ. ජානයක් කියන්නේ කුමක්ද කියලා අහුවාම DNA අණුවේ ඇති භස්ම කියන්නේ නිකම්ම භස්ම නෙවෙයි නයිට්‍රජනීය භස්ම. DNA අණුවේ ඇති නයිට්‍රජනීය භස්ම අණු පිළිවෙල. හරි. එතකොට නයිට්‍රජනීය භස්ම අණු පිළිවෙල යම්කිසි ලක්ෂණයක් තීරණය කිරීමට වග කියන DNA අණුවේ ඇති නයිට්‍රජනීය භස්ම අණු පිළිවෙල තමයි මේ ජානයක් කියලා කියන්නේ. ඒතර අනිවාර්යෙන් DNA අණුවේ තමයි ජාන තියෙන්නේ. ජාන වලින් තමයි ප්‍රවේණික තොරතුරු ගබඩා කරලා තියාගන්නේ. ඒතකොට ඒක හරි. ඊට පස්සේ ඩියොක්සිරයිබෝ සීනි අණු අන්තර්ගත වී ඇත. ඒකත් හරිනේ. අර මෙතන තියෙනවා පෙන්ටෝස් සීනි කාණ්ඩය. ඊට පස්සේ මෙතනින් තියෙනවා නයිට්‍රජනීය භස්ම කාණ්ඩය. මෙතන තියෙනවා ෆොස්ෆේට් කාණ්ඩය. ඔය තියෙන්නේ නියුක්ලියෝටයිඩ් එක ව්‍යුහය. නියුක්ලියෝටයිඩ් එක ව්‍යුහය තමයි මේ තියෙන්නේ. ඒතර මේ DNA වල ඩියොක්සිරයිබෝ සීනි කාණ්ඩයක් තමයි තියෙන්නේ. DNA වල ඩියොක්සිරයිබෝ සීනි කාණ්ඩයක් තියෙන්නේ. RNA වල රයිබෝ සීනි කාණ්ඩයක් තියෙන්නේ. එතකොට මේ ඩියොක්සිරයිබෝ සීනි අණු අන්තර්ගත වී ඇත. ඒක හරි. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ ෆොස්ෆරස් යන මූලද්‍රව්‍ය වලින් සමන්විත වේ. එතකොට ඒකත් හරි. උත්තරේ හතරවෙනි එක නිකන් පොඩ්ඩක් කියන්න බලන්න අර අනික් අණු වලට අපි අණු හතරක් ගැන ඉගෙන ගන්නවා. කාබෝහයිඩ්‍රේට ඊළඟට ලියමු අපි ලිපිඩ, ප්‍රෝටීන, නියුක්ලික් අම්ල, න්‍යෂ්ටික අම්ල. මේ කට්ටියගේ අඩංගු වෙන මූලද්‍රව්‍ය ටික මතක් කරන්න හැමදාම විභාගයට අහන එකක් ළමයි හැමදාම වරද්ද ගන්න එක. කාබෝහයිඩ්‍රේට් වල අඩංගු මූලද්‍රව්‍ය මොනවද? ඉන්දි කියන්න බලන්න. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ඔව් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. පොඩ්ඩක් මතකද කියලා බලන්න. සිසාර කියන්න බලන්න ලිපිඩ. මොනවාද? අමතක වෙලා බෑ මේක. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ඔව් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ඊට පස්සේ ප්‍රෝටීන වල මොනවද තියෙන්නේ? චමොද්දේ කියනවා ප්‍රෝටීන. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, සල්ෆර්. ඔව්. අපි කියන්නේ කොහොමද? ඇතැම් වෙලාවට සල්ප තියෙනවා කියලා නේ. එතකොට මෙන්න මේ ටික මතක තියෙන්න ඕනේ. එතකොට න්‍යෂ්ටික අම්ල වල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් තියෙනවා. නයිට්‍රජනීය භස්ම තියෙන නිසා, ෆොස්ෆරස් තියෙනවා. ෆොස්ෆේට් කාණ්ඩය තියෙන නිසා. එතකොට මෙන්න මේ ටික
තියෙනවා. එතකොට ඒකත් හරි. උත්තරේ හරි. එතකොට ඉහත සියලුම ප්‍රකාශ සත්‍ය වේ කියන එක තමයි එන්නේ. මේක නම් ලේසි. කලාතුරකින් හමු වෙන කැමරා ඔන් කරගන්න. කලාතුරකින් හමු වන ප්‍රවේණික ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ. මොකද්ද ඉන්දි කලාතුරකින් හමු වෙන එක? තුන. ඔව් බද්ධ අංගුලික තාක්ෂ. මේ වගේ අහන විභාගයට. විභාගයට ගොඩක් වෙලාවට අහන ඔය කලාතුරකින් හමු වන ආවේනික ලක්ෂණ. මේකත් මේ විභාගයකට ආපු ප්‍රශ්නයක් තමයි. සාමාන්‍ය පෙළ. ඊළඟව මිනිස් දේහයේ පවතින ලිංග වර්ණ දේහ සම්බන්ධයෙන් පහත කුමාන ප්‍රකාශය අසත්‍ය වේ. සමුද්දය කියන්න බලන්න මේකට උත්තරේ. ඒ උත්තර දෙකක් තියෙනවා. හැබැයි එකක් නම් හරියටම හරි. ඒක නිසා ඒක ගන්න පුළුවන්. මොකක්ද ඒ උත්තරේ? සමුද්දය. එක. එකට වැඩිය ඕකේ මේ ඔව් සයාසාරි දෙක ගන්න පුළුවන්. මොකද ඒකට හේතුව මේ x හා y කියලා කියන්නේ සමජාත වර්ණ දේහ යුගලක් නොවේ කියපුවාම ඒක ඇත්තටම මේ දෙක සමජාත වර්ණ දේහ යුගලක් තමයි. ඒ කියන්නේ එකට ඉන්න දෙන්නෙක් නෙවෙයි. එක්කෙනෙක් කෙටි එක්කෙනෙක් දිගයි. x වර්ණ දේහය දිගයි y වර්ණ දේහය කෙටි. ඒවට මේ දෙන්න එකට ඉන්න නිසා මෙයාලා සමජාත තමයි. ඒවට සමජාත වර්ණ දේහ යුගලක් කියන්නේ කුමක්ද කියලා අහපුවාම මේ සමජාත වර්ණ දේහ යුගලක් කියන්නේ මොකක්ද කියපුවාම අපි කියනවානේ කරුණු කීපයක් සමජාත වර්ණ දේහ යුගලක් කියන්නේ මේ දිගින් සමානයි නේ. ඊට පස්සේ සෙන්ට්‍රොමියර පිහිටන ස්ථානය සමානයි. සෙන්ට්‍රොමියර පිහිටන ස්ථානය සමානයි. එතකොට ඔන්න ඔය කරුණු ටිකක් කියනවා. දිගින් ඊට පස්සේ හැඩයෙන් විශාලත්වයෙන් සෙන්ට්‍රොමියර පිහිටන ස්ථානයෙන් සමානයි. ඒ කියන්නේ සමජාත වර්ණ දේහ යුගලක් කියන්නේ මෙන්න මේ වගේ වර්ණ දේහ යුගලක්. හරි. එතකොට මේ දෙක දිගින් ඔක්කොම සියල්ලම සමානයි. වර්ණ දේහ පිහිටන ස්ථාන වලින් ඔක්කොම සමානයි. ඒක නිසා මේ දෙන්න සමජාත වර්ණ දේහ යුගලක් නෙවෙයි කියලා ගත්තත් ගැටලුවක් නැහැ. හරි. හොඳ මේක තමයි මේකේ දෙවෙනි උත්තරේ. ඒක හරියටම මේක වැරදි කියලා අපිට ගන්න පුළුවන්. හරි. ඒකේ කියනවා y වර්ණ x වර්ණ දේහේ y වර්ණ දේහයට වඩා කුඩාය. කුඩා නෙවෙයි අනිවාර්යෙන් x වර්ණ දේහේ y වලට වැඩිය උසයි. විශාලයි. නේ විශාල වර්ණ දේහය. එතකොට උත්තරේ වෙන්නේ දෙක තමයි හරියටම ගත්තොත් අපිට උත්තරේ වෙන්නේ. ඒක අකාරි වැරද්දක් වෙලා තියෙනවා මට. කොහොම හරි දෙක තමයි උත්තරේ. හරි. ඊළඟට මේක බලන්න පහත් දැක්වෙන සෛලා තුළින් රූපය දැක්වෙන ආකාරයේ සෛල විභාජන ක්‍රමයක් පැවතිය හැක්කේ කුමන සෛලවල? හින්දි කියන්න බලන්න. කො කැමරා ඔන් කරගන්න. සමුද්දය සිසාරා තුන. බලමු. දැන් මේ ඉස්සෙල්ලා මේ විභාජන ක්‍රමය මොකක්ද කියලා හරියට බලා ගන්න. මොකක්ද මේ විභාජන ක්‍රමය? ඌන නේද අනුන නේද? ඌන විභාජන. ඌන විභාජනේ. ඒතර ඌන විභාජනේ සිද්ධ වෙන්න පුළුවන් මං කිව්වේ ජන්මාණු වල කියලානේ නේද?
එතකොට ජන්මාණු කියලා කියන්නේ පරාග, ඩිම්බ, ශුක්‍රාණු. එතකොට මෙන්න මේවා නිර්මාණය වෙද්දි තමයි ඔය ඌණනේ සිද්ධ වෙන්න පුළුවන්. එතකොට පරාගණය සිද්ධ වෙන්නේ පරාග මාතෘ සෛල වල. මේ ඔක්කොම ඇති වෙන්නේ මාතෘ සෛල වල. පරාග මාතෘ සෛල වලින් පරාග ඇති වෙනවා. ඩිම්බ මාතෘ සෛල වලින් ඩිම්බ ඇති වෙනවා. ශුක්‍රාණු මාතෘ සෛල වලින් ශුක්‍රාණු ඇති වෙනවා. එතකොට මෙන්න මේ වගේ තමයි මෙන්න මේ සෛල වල තමයි මේ ඌණනේ සිද්ධ වෙන්න ඕනේ. එතකොට මේකේ තියෙන ඒවා හැටියට B සහ C. B සහ C දෙක තමයි උත්තරේ වෙන්න ඕනේ. ඉතින් තේරුණාද වැඩේ? එතකොට දෙක උත්තරේ එන්න ඕනේ. C සහ D තමයි CD ද නෑ නේ මේකේ එන්න ඕනේ A B C. ඒක ඉන්දිගේ උත්තරේ හරි. BC 3. මට යකුරු පොඩ්ඩක් එහෙම වුණා. BC තමයි උත්තරේ එන්න. හරි. රචනා ප්‍රශ්නයකට යමු. මේක කරලා ඉවලා තිබුණා මට. සහස කරලා ඉවලා තිබුණා මං හිතන්නේ. මේ කරන්න ඉක්මනට මම විනාඩි 5ක් දෙන්න. කරලා මට එවන්න වෙනවා නේ. මේ පාඩමේ චුට්ටක් ඒක බලන්න වෙන්න ඕනේ. මොකද මේ මට ඔය අඳින එක ගැන පොඩ්ඩක් බලන්න බෑ. ඒ නිසා බලන්න මේ X ලිංග වර්ණ දෙක මත පිහිටි නිලීන ජානයක් හේතුවෙන් හිමොෆීලියාව ඇති වෙනවලු. ඒ සඳහා හේතු වන නිලීන ජානය සිම්පල් H ලෝ. එතකොට ප්‍රමුඛ ජානය කැපිටල් H. එතකොට ප්‍රමුඛ ජානයේ තියෙනවා නම් රෝගය නෑ කියන එක තමයි කියන්නේ. වාහකයෝ විතරයි නේ. එතකොට මෙහිදී ප්‍රතිඵල විය හැකි ජනිතයින්ගේ පහත රූපානුදර්ශ සඳහා ප්‍රවේණිදර්ශ වර්ණදේහ සංයෝජනය ඇසුරෙන් නිරූපණය කරන්න. මේක නිකන් අර අමුතු වචන වලින් දාලා තියෙන්නේ. අපි අර රවුම් ඇඳ ඇඳ කියප එක තමයි නේ. නිරෝගී දුවට එන්න ඕනේ කොහොමද? දුවක් නම් X වර්ණ දේහ දෙකක් තියෙනවා. පුතෙක් නම් X වර්ණ දේහයයි Y වර්ණ දේහයයි තියෙනවා. ඕක තමයි කියන්නේ. එතකොට ඕකේ අර ඥාන පිහිටන ආකාරය අඳින්න කියලා තමයි කියන්නේ. එතකොට මේක අර ප්‍රවේණිගත වෙන ආකාරයවත් මුකුත් අඳින්න කියලා නැහැ. හරිනේ.
හරි බලන්න මේක එතකොට මේකේ කියනවා මෙතන මේ X ලිංග වර්ණ දෙක මත පිහිටි නිලීන ජානයක් හේතුවෙන් හිමොෆීලියාව ඇති වෙනවා. එතකොට හිමොෆීලියාව ගැන තමයි මේක කතා කරන්නේ. ඒට හේතු වෙන නිලීන ජාන, ඒ කියන්නේ රෝගී ජානය කියන එක තමයි කියන්නේ. සිම්පල් H කැපිටල් H අරගෙන ප්‍රතිඵල විය හැකි ජනිතයන්ගේ පහත රූපානුදර්ශ ප්‍රවේණිදර්ශ පහත රූපානුදර්ශ සඳහා ප්‍රවේණිදර්ශ වර්ණ දේහ සංයෝජනය ඇසුරින් නිරූපණය කරයි. ඒතර අපි මෙයාට රවුම් අඳින්න ඕනේ. මේක අර මේවා ප්‍රශ්නයක් නෙමෙයි. මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක්. ඒතර මේවට රවුම් අඳින්න ඕනේ. මේ අඳින්නේ අපි මේ සෛල අඳින්නේ. මෙයාගේ සෛලයක එක් සහ වර්ණ දේහ පිහිටන ආකාරය තමයි අපි අඳින්නේ. ඒතර නිරෝගී ද්වේක නම් මෙයාගේ අනිවාර්යෙන් X වර්ණ දේහ දෙකක් තමයි තියෙන්නේ. එතකොට පුතෙක් නම් X වර්ණ දේහයයි Y වර්ණ දේහයයි තියෙන්නේ. ඊට පස්සේ පුතෙක් නම් X වර්ණ දේහයයි Y වර්ණ දේහයයි තියෙන්නේ. ඊට පස්සේ දුවෙක් නම් X සහ Y කියන දෙකම තියෙනවා. sorry X වර්ණ දේහ දෙකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකේ අපි ඊට පස්සේ ජානය අඳිනවා. මෙහෙම ජාන අඳිනවා මෙහෙම. වර්ණ දේහ දෙකේම ජාන අඳිනවා. පුතෙක් නම් X වර්ණ දේහේ පමණයි තියෙන්නේ. Y වර්ණ දේහේ පිහිටන්නේ නැහැ යාළගේ. එතන මේකෙදි අපි ඊළඟට දාන්න ඕනේ මේකේ අර කැපිටල් සිම්පල් හරියට බලලා දාන්න ඕනේ. නිරෝගී දුවෙක් නම් මෙයා වාහකත් නෙමෙයි නිරෝගී. ඒක නිසා කැපිටල් H අකුරු දෙකක් තමයි එන්න ඕනේ. එතන මේක නිරෝගී පුතෙක් නම් මෙතෙන්ට කැපිටල් H අකුරක් තමයි එන්නේ. රෝගී පුතෙක් නම් මෙතන සිම්පල් H අකුරක් එන්න ඕනේ. වාහක දුවෙක් නම් මෙයා රෝගී නෑ. මෙයා නිරෝගී. ඒ වුණාට වාහකයි. එතන මෙන්න මේ විදිහට එන්න ඕනේ. එතන මේ X අකුර පොඩ්ඩක් ඇතුළට වෙන්න ගන්න වෙන්නේ මේ වගේ. හරි. ඊට පස්සේ ඥාන විකෘතියක් නිසා ඇති විය හැකි ප්‍රවේණී ආබාධයක් කිය. මොනවද ඥාන විකෘති නිසා ඇති වෙන්න පුළුවන් ප්‍රවේණී ආබාධ දෙකක් ගැන අපි කතා කරනවා. සහ සමනවාද ඥාන විකෘති නිසා ඇති වෙන්න පුළුවන් ප්‍රවේණික ආබාධ දෙක. ඇලි බව තැලසීමියා. ඔව් ඇලි බව තැලසීමියා. ඊළඟට තව මතක තියාගන්න ඕන එකක් තමයි මෙන්න මේකෙදි මේ හිමොෆීලියාවට අමතරව රතුකොළ වර්ණාන්ධතාවයත් මේ විදිහටම මේ ආකාරයටම තමයි ඒකෙත් මේ අපිට අඳින්න වෙන්නේ. ඒක දුන්නත් අඳින්න වෙන්නේ ওই විදිහටම තමයි. ඒතකොට කැපිටල් C අකුරයි සිම්පල් C අකුරයි තමයි ඒකෙදි ගන්න ඕනේ. ඒතර අර මේකෙදි දැන් අර ප්‍රවේණිදර්ශ රූපානුදර්ශ ටික තමයි මේ දීලා තියෙන්නේ. මේ දීලා තියෙන්නේ පිටතට ප්‍රකාශ වෙන මේ රූපානුදර්ශ ටික. හරි. එතන මේ රූපානුදර්ශ වලට අදාළ ප්‍රවේණිදර්ශය කියපුවාම අර ලිංග ප්‍රතිබද්ධ නිසා XY කියන වර්ණ දේහ දෙක අඳින්න ඕනේ. මේ වර්ණ දේහ දෙක අඳින්න ඕනේ ලිංග ප්‍රතිබද්ධ නිසා. ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණිකාබාධනේ. ඒක නිසා මේ XY වර්ණ දේහ දෙක අඳින්න ඕනේ. එහෙම නැතුව දැන් තැලසීමියාව වගේ කිව්වොත් එහෙම XY අඳින්න ඕනේ නැහැ. මොකද ඒක නිකන් අනික් වර්ණ දේහ වල තමයි පිහිටන්නේ. XY වර්ණ දේහ වල නෙමෙයි පිහිටන්නේ. ඒක එහෙම ප්‍රශ්නකුත් තියෙනවා මේකේ. අපි ඒකත් බලමු. හරි. මේ ප්‍රශ්නේ කරන්න බලන්න. को चमुद्या सिसार कैमरा ऑन करेगा
සර් හ අර කලින් ප්‍රශ්නේ අර මේ රූප හතරක් යන්නේ හ ඒකේ මේ අර අදින්න ඕනේ මේ අර chart එක වගේ යටට අඳින්න නෙමෙයි නේද? නෑ නෑ එහෙම අඳින්න අවශ්‍ය නෑ මේක. මේක කියලා දීලා තියෙන විදිහට දැන් මේ කියලා තියෙන දේවල් අන්න මේකේ මෙහිදී ප්‍රතිඵල විය හැකි ජනිතයින්ගේ පහත රූපානුදර්ශවල ප්‍රවේණි දර්ශ අඳින්න එච්චරයි. මෙයාලගේ ප්‍රවේණි දර්ශ අඳින්න කියලා විතරයි කියන්නේ. හරි? එතකොට නිරෝගී දුවක් කියපුවාම අපිට අර සාමාන්‍ය එකක වගේ කැපිටල් S දාලා නිකන් ඉන්න බෑ. මේකෙදි අර ලිංග ප්‍රතිබද්ධ නිසා වර්ණ දේහ දෙක අඳින්න ඕනේ. X සහ Y කියන වර්ණ දේහ අඳින්න ඕනේ. ඒතර X වර්ණ දේහ දෙකක් තමයි මෙයාගේ පිහිටන්නේ. ගැහණු කෙනෙක්නේ. ඒතර මෙහෙම X කියලා දෙක දාන්න ඕනේ. දාලා මේකේ ජාන දෙක මෙහෙම අඳින්න ඕනේ. මේ අඳින්නේ අපි මේකේ පිහිටන ජාන. හරි? ඒතර මේ කැපිටල් අකුරු දෙකක් එන්න ඕනේ. H අකුරු දෙකක් මෙහෙම. තේරුණාද චමුද්ද? එතකොට අර chart එක වගේ අඳින්නේ මොන වගේ ප්‍රශ්න ඇහුවමද? එහෙම ප්‍රශ්නේ එන්නේ එතකොට මේ ප්‍රවේණිගත වෙන ආකාරය මේ ඇඳ පෙන්වන්න කිව්වොත් වෙන ප්‍රවේණිගත වෙන ආකාරය. දැන් මෙහෙම හිතන්න නිරෝගී පියා සහ ඊට පස්සේ වාහක මව. හරිද? වාහක මව. මේ දෙන්න අතර සංසේචනයෙන් හැදෙන දරුවන් ගේ රෝගේ හැදෙන දරුවන්ට රෝගය ප්‍රවේණිගත වන ආකාරය ඇඳලා පෙන්වන්න කියලා කියනවා. අන්න එතකොට අපි ඇඳලා පෙන්වන්න ඕනේ අර විදිහට. හරි? තේරෙනවද? එතකොට මේ ප්‍රශ්නේ එන්නේ මේ ප්‍රවේණිගත වන ආකාරය ඇඳලා පෙන්වන්න කියලා. හරිද? චමුද්ද ඇහුන්නේ නැහැ අන්තිමට ටික. ඇහුන්නේ නැද්ද? ඇහුණාද? ඇහුන්නේ කට්ටුන. ඇහුන්නේ නැහැ නේ. ඒතර බලන්නකො මේකේ මේ දැන් ඔය අහපු ප්‍රශ්නේ හොඳයි. දැන් ඒ වගේ ගැටලු එනවා. දැන් මේක මුලින් ඔය ප්‍රශ්න කරන්න යනකොට දැන් මේකේ තියෙන දේ තේරෙන්නේ නැහැ නේ. කියලා බල ඉවර වුණාම මොකද්ද මේ තියෙන්නේ කියලා තේරෙන්නේ. ඒතර හැම වෙලාවෙම ඔයාලා බලන්න මෙන්න මේ වචන ටික තමයි අල්ලගන්න. හරිද? ඒතර මේ රූපානුදර්ශ ඊට පස්සේ ප්‍රවේණි දර්ශ. ඔය කියන්නේ මොනවද කියන එක. රූපානුදර්ශය කියන්නේ මේ පිටතට ප්‍රකාශ වෙන ලක්ෂණ. ඒ කියන්නේ මෙයා අපිට පිටතට පේන්නේ කොහොමද? ඒතකොට නිරෝගී දුවක් ඉන්නවා. නිරෝගී දුවක් නම් එයාගේ මේ ප්‍රවේණි දර්ශය මොකද්ද කියලා අහනවා. එහෙමනේ අහන්නේ. මේකේ ආයේ කියලා නැහැනේ මේක අර ප්‍රවේණිගත වන ආකාරය ඇඳලා පෙන්වන්න කියලා. අන්න එහෙම આવොත් එහෙම ප්‍රවේණිගත වන ආකාරය ඇඳලා පෙන්වන්න ඕන. හරිද? මේකෙදි ප්‍රවේණිගත වන ආකාරය ඇඳලා පෙන්වන්න කියලා නැහැ. නිකම්ම කියලා තියෙන්නේ රූපානුදර්ශයට අදාළ ප්‍රවේණි දර්ශය ඇඳලා පෙන්වන්න කියලා. ඒතර දැන් අර විදිහට ආවොත් එහෙම ඒ වගේ ප්‍රශ්නයක් ආවම තමයි මේක හොඳටම කරන්න පුළුවන්. වර්ණ දේහ සංයෝජනය මේක රූපය නිරූපණය කරන්න තියෙන්නේ. ඒතකොට මේකෙදි නිරෝගී දුව කියපුවාම අපි නිකම්ම නිරෝගී දුවට අදාළ ප්‍රවේණි දර්ශය ඇඳලා පෙන්වන්න ඕනෙ ඉච්චරයි. ඔහොම. ඒතකොට අපිට කිව්වොත් මෙහෙම නිරෝගී px සහ හරිද? ඊට පස්සේ වාහක මවක් අතර විවාහයක් සිදු වුණොත් එහෙම එයාලට ඉපදෙන දරුවන්ට මෙම රෝගය ගමන් කරන්න පුළුවන් විදිහ ප්‍රවේණිගත වන ආකාරය රූපය මගින් මොකක් හරි සටහනක් මගින් ඇඳලා පෙන්වන්න කිව්වොත් අපි එතකොට පටන් ගන්න ඕනේ. නිරෝගී පියාට අදාළ වෙන්නේ මෙන්න මෙහෙම එක්කෙනෙක්. sorry capital H. හරි. එතකොට වාහක මවක් කියලා කියන්නේ මෙහෙම එක්කෙනෙක්. එතන මේ දෙන්නගේ දරුවෝ එනකොට මෙන්න මෙයාගෙන් එනවා කැපිටල් H එකක්. මෙයාගෙන් එනවා Y වර්ණ දේහය. එකේ ජාන පිහිටන්න. ඊට පස්සේ මේකෙන් කැපිටල් H එකක් එනවා. සිම්පල් H එකක් එනවා.
එතන මේක ඊට පස්සේ ඇඳලා පෙන්නනවා අපි මේ. එතන මේ ප්‍රශ්නේ එන්නේ ප්‍රවේණිගත වන ආකාරය ඇඳ පෙන්නන්න කියපුවා. තේරුණාද චෞද? සර් අර මේ නිරෝගී පියාන් දෙකේ අර මේ කොටට ඇන්දේ අර ඔව්. ඒක දිගට අඳින්නේ නැද්ද? නෑ නෑ ඒක y වර්ණ දෙහේනේ. y වර්ණ දෙහේ කෙටියට තමයි අඳින්නේ කොහොමද? හරි? මේ බලන්න. මම බෝඩ් එක ඇදලා පෙන්නන්න. එතකොට පියෙක් නම් පිරිමි කෙනෙක්නේ. පියා කියන්නේ පිරිමි කෙනෙක්නේ. අනිවාර්යෙන් එයාගේ x වර්ණ දේහය තියෙනවා මෙහෙම. දැන් මේක මේ අය මුලම පැටලලා දන්නවද? x වර්ණ දේහ දැන් අර රතුකොළ වර්ණාන්ධතාවයයි හිමොෆීලියාවයි කියලා කියන්නේ මේ අර ලිංග වර්ණ දේහයත් එක්ක යන එක. ලිංග වර්ණ දේහයත් එක්ක යන එකක් තමයි රතුකොළ වර්ණාන්ධතාවයයි හිමොෆීලියා. ඒතර ඒකේ අර y වර්ණ දේහයයි x වර්ණ දේහය අපි ඉස්සෙල්ලා අඳින්න ඕනේ. මොකද ලිංග වර්ණ දේහයත් එක්කනේ යන්නේ මේක. එතකොට y වර්ණ දේහයේ ඒ ඥාන පිහිටන්නේ නැහැ. x වර්ණ දේහයේ තමයි පිහිටන්නේ. එතකොට මේ ඉන්නේ නිරෝගී පියෙක්. මේ ඉන්නේ රෝගී පියෙක්. හරි? එතකොට මේ ඉන්නේ මෙයා නිරෝගී, මෙයා රෝගී. මව ගත්තොත් එහෙම එයාලගේ x වර්ණ දේහ දෙකක් තියෙනවානේ. ඒක නිසා x වර්ණ දේහ දෙකම අඳිනවා අපි මෙහෙම. මේ ඉන්නේ නිරෝගී මවක්. හරි? මේ ඉන්නේ නිරෝගී මවක්. මේ ඉන්නේ මොන මවක්ද? චමොද්ද? වාහක. ඔව් වාහක මවක්. එතන මේ ඉන්නේ රෝගී මවක්. හරි? එතන මේක මෙයා නිරෝගී, මෙයා වාහකයි, මෙයා රෝගී. හරි? එතකොට මේ ඔන්න ඔය විදිහට මව පියා කියන එක වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද මේක මේ අර ලිංගික වර්ණ දේහයත් එක්ක යන නිසා අනිවාර්යෙන් y වර්ණ දේහේ කෙටියට අඳින්න ඕනේ. මොකද y කියන්නේ ටිකක් දිගින් අඩු වර්ණ දේහයක්, පොඩි වර්ණ දේහයක්. එතකොට x කියන්නේ දිගින් වැඩි වර්ණ දේහය. අන්න ඒක පෙන්වන්න තමයි මෙන්න මෙහෙම අඳින්නේ අපි. කෙටියට අඳින්නේ. දැන් මෙහෙම කෙටියට ඇඳපු ගමන් මේව දාන්න අවශ්‍යත් නැහැ ඇත්තට. බල්ලගෙන දන්නවා මේ y වර්ණ දේහය තමයි කියලා. කෙටියට තියෙන නිසා. හරි? ප්‍රශ්නේ හරිද චමුද්ද? හරි සර්. ඔව් එතකොට ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේවා මේ දැන් මෙහෙම ප්‍රශ්නයක් ආවොත් එහෙම වාහක මවක් සහ එහෙම ඒ ප්‍රශ්නේම තමයි හැමදාම වෙන්නේ ඔයාලට. වාහක මවක් සහ නිරෝගී පියෙක් අතර සිදුවන සංසේචනයකදී අර දරුවන්ට මේ රෝගය යන්න පුළුවන් විදිහ ප්‍රවේණිගත වන ආකාරය ඇඳලා පෙන්වන්න කියලා කියනවා. ඒතර අර ප්‍රවේණිගත වන ආකාරය සටහනකින් ඇඳලා පෙන්වන්න කියලා ප්‍රශ්නයක් ආවොත් එහෙම ඔයාලා අර සටහන අඳින්න. ඒතර කියනවා කෙලින්ම කවුද පියා කවුද මව කියලා කියනවා. ඒතර අපිට කිව්වොත් එහෙම නිරෝගී පියෙක් සහ වාහක මවක් කියලා. හරි? පියා නිරෝගී මව වාහකයි කියලා. අන්න එතකොට එතනින් පටන් ගන්න ඕනේ වැඩි. හරි? ඒතර පියා නිරෝගී මෙහෙම රූප දෙක ඇඳලා ජන්මාණු ඇඳලා වැඩේ කරගෙන යනවා. හරි? ප්‍රවේණිගත වන ආකාරය ඇඳලා පෙන්වන්න කිව්වොත් එහෙම කරන්න. සර් ඔව්. අනේ ගඳලා පෙන්නන්නකෝ. ඒක ඇඳලා පෙන්නන්න. මේව. මේ ඉන්නේ අපි හිතමු මෙහෙම එකක් හිතමුකෝ මෙහෙම විභාගයට આવොත් එම් වාහක මවකුයි නිරෝගී පියෙකුයි එකතු වෙලා හදන දරුවන්ට මේ රෝගය ප්‍රවේණිගත වන ආකාරය. හරිද? ඒතර වාහක මව. ඊට පස්සේ මෙතන ඉන්නවා නිරෝගී පියා. හරි? එතකොට වාහක මව නම් මවක් නම් අනිවාර්යෙන් ගැහැණු කෙනෙක් නේ. අනිවාර්යෙන් x එන්න ඕනේ. x වර්ණ දේහ දෙකක්. හරිද?
P1 නම් අනිවාර්යෙන් x වර්ණ දේහයකුයි y වර්ණ දේහයකුයි එන්න ඕනේ. y වර්ණ දේහය පොඩියට අඳින්න ඕනේ. එතන මේ තියෙන x වර්ණ දේහ දෙක මේ තියෙන්නේ x වර්ණ දේහයයි y වර්ණ දේහයයි. හරිද? එතකොට මව වාහක නිසා අපිට හිමොෆීලියාවට අදාළ ප්‍රමුඛ ජානය කියන්නේ නිරෝගී ජානයයි කැපිටල් H එකයි ඊට පස්සේ අර නිලීන ජානය රෝගී ජානයයි දෙකම අඳින්න වෙනවා. මොකද මෙයා වාහකයි. මෙයාගේ පිටතට පෙන්වන්න නැති වුණාට ලෙඩේ ඇතුලේ තියෙනවා. සෛලය ඇතුලේ තියෙනවා. හරි? එතකොට මෙතන අපිට අඳින්න වෙනවා නිරෝගී නිසා පියා කැපිටල් H අකුර දාන්න. හරි? මෙතෙන්ට ගන්න තේරුණාද යමොද්ද? ඔව් සර්. හරිනේ. ඊට පස්සේ මෙයාලගෙන් එන්න පුළුවන් ජන්මානු. මොනවද මෙයාලගෙන් එන්න පුළුවන් ජන්මානු කියලා බලන්න. හරි මේක පොඩියට ලිව්වේ මම ජන්මානු කියලා එන්න ඕනේ මෙතන. හරි. ඒතර ජන්මානු වල අර ඌණ නිවාජනය සිද්ධ වෙන්න නිසා මේවා දෙකට බෙදිලා සෛල නිර්මාණය වෙනවා. කියන්නේ මේවා දෙකට බෙදිලා මව නම් ඩිම්බ නිර්මාණය වෙනවා. පියාගේ නම් ශුක්‍රාණු නිර්මාණය වෙනවා. හරි. ඒතර මවගෙන් හැදෙන්න පුළුවන් ඩිම්බ වර්ග දෙකක් තියෙනවා. පියාගෙන් හැදෙන්න පුළුවන් ශුක්‍රාණු වර්ග දෙකක් තියෙනවා. දැන් මවගෙන් හැදෙන්න පුළුවන් ඩිම්බ වර්ග දෙක තමයි x වර්ණ දේහ විතරයි යාගෙන් එන්න පුළුවන්. එක x වර්ණ දේහයක නිරෝගී ජානයත් අනික් x වර්ණ දේහයේ රෝගී ජානයත් තියෙන්න පුළුවන්. හරි? මවගෙන් එන්න පුළුවන් මෙන්න මේ වගේ දෙකක්. පියාගෙන් එන්න පුළුවන් x වර්ණ දේහයකුයි y වර්ණ දේහයකුයි. y වර්ණ දේහයේ කිසිම ජානයක් පිහිටන්නේ නැහැ. එහෙම මතක තියාගන්න. කිසිම ජානයක් පිහිටන්නේ නැහැ. මොකද ඒක පොඩි වර්ණ දේහය. වර්ණ දේහයේ පොඩි නිසා ඒකේ ජාන පිහිටන්න ඉඩ මදි. හරි? ඊට පස්සේ පියා නිරෝගී නිසා මේ ලැබෙන x වර්ණ දේහයේ තියෙන්නේ නිරෝගී ජානයම තමයි. හරිද? චමුද්ද මේකේ ජන්මානු හැදෙන විදිය තේරුණාද? ඔව් සර්. හරිනේ. ඊට පස්සේ දැන් අපි දැන් මෙතනින් එහාට ගැටලුවක් නැහැ. මෙතනින් එහාට තියෙන්නේ අර කවුද මෙන්ඩල්ගේ වැඩේ වගේ කරගෙන යන්න තමයි. ඒතර මෙන්න මෙයයි එකතු වුණොත් එහෙම මොන වගේ කෙනෙක්ද හැදෙන්නේ කියලා බලන්න. හරි? මෙයයි එකතු වුණොත් එහෙම මෙතන තියෙනවා කැපිටල් H අකුරක් x වර්ණ දේහයේ. මෙතනත් x වර්ණ දේහයක් තියෙන්නේ. ඒකේ තියෙන්නේ කැපිටල් H අකුරක්. ඒතකොට කැපිටල් H අකුරු දෙකක්. හරි? එතකොට මෙයා ඔයාලා මේකේ අඳුර ගන්න ඕනේ මෙයා දුවෙක්ද පුතෙක්ද ඊට පස්සේ වාහකද නිරෝගීද රෝගීද චෞදර කියන්න පුළුවන්ද මෙයා වාහකද නිරෝගීද දුවෙක්ද පුතෙක්ද මොකෙද්ද කියන්නේ නිරෝගී දුව. ඔව් නිරෝගී දුවේ හරි ඊට පස්සේ මෙයයි ආවොත් එහෙම නේ අපි ඉස්සෙල්ලාම ගැහැණු ළමයි දෙන්නව වෙන් කරගෙන ඉමු ගැහැණු ළමයි දෙන්නව වෙන් කරගෙන ඉමු මෙයයි මේ දෙන්න ආවොත් බලන්න මෙතෙන්ට කැපිටල් H අකුරක් වෙනවා මොකද මෙයා එන නිසා සිම්පල් H අකුරක් වෙනවා මෙයා එන නිසා හරි දෙකම x වර්ණ දෙයි දැන් බලන්න මෙයා මොකද්ද චමොද්ද රෝගී දුවේ. මෙයා රෝගීද නෑ වාහකයි නේ වාහකයි මොකද මෙයා කැපිටල් H අකුර තියෙනවානේ ප්‍රමුඛ වෙන්න එක තමයි පිටතට පෙන්වන්නේ මේක පිටතට පෙන්වන්නේ නිරෝගී ජානය ඒවට එයාගේ සෛලය ඇතුලේ අර රෝගී බවට අදාළ ජානයක් තියෙනවා ඒක නිසා මෙයා නිරෝගී හැබැයි වාහකයි නිරෝගී කියලා කියන්න බෑ අපිට සාමාන්‍ය පුද්ගලයෙක් හැබැයි වාහකයි ඊට පස්සේ අපි බලමු මෙයයි දැන් බලමු පිරිවි ළමයි මේ දෙන්න આવොත් එහෙම හැදෙනවා කැපිටල් H අකුරක් වෙනවා මෙයාගෙන් y වර්ණ දෙහි මෙතෙන්ට එනවා x y. ඒතර අනිවාර්යෙන් බලන්න මෙයා කැපිටල් H අකුර තියෙන නිසා පිරිමි කට්ටියගේ එහෙමනේ පිරිමි කට්ටිය වාහක වෙන්නේ නැහැ. එක්ක රෝගී එක්ක නිරෝගී. මොකද එක වර්ණ දේහයයි තියෙන්නේ ජාන පිහිටන අනික් වර්ණ දේහේ ජාන පිහිටන්නේ නැහැ. ඒ වර්ණ දේහේ කැපිටල් H අකුරක් තිබුණොත් මෙයා නිරෝගී සිම්පල් H අකුරක් තිබුණොත් මෙයා රෝගී. කොහොම තමයි එතෙන්දි සිද්ධ වෙන්නේ. ඒතර මෙයා නිරෝගී පුතෙක්. ඊට පස්සේ මෙයයි එකතු වුණොත් එහෙම අන්න එතන තමයි ප්‍රශ්නේ වෙන්නේ. මෙයාගෙන් එනවා රෝගී ජානය. හරි? මෙයාගෙන් එනවා y.
එතන බලන්න මෙන්න මෙතන එක x වර්ණ දේහයන් පිරිමි කෙනෙකුට තියෙන්න පුළුවන්. ඒ x වර්ණ දේහයේ රෝගී බවට අදාළ ඥානයක් තියෙනවා නම් මෙයා අනිවාර්යෙන් රෝගී වෙනවා. රෝගී පුතා. හරි. එතකොට මෙන්න මේ විදිහට වාහක මවක් සහ නිරෝගී පියෙක් එකතු වුණොත් එහෙම ඒ දෙන්නගෙන් දරුවෝ හැදුනොත් එහෙම දැන් මේක වාහකයි මේ අම්මා වාහකයි කියලා මේ දන්නේ නැහැ අපි. මොකද මෙයා සාමාන්‍ය පුද්ගලයෙක් නේ අපිට පේන්නේ නැහැ ඒක. නේද? පිටතට පෙන්වන්නේ නැහැ මෙයා. මේ රෝගය පෙන්වන්නේ නැහැ. ඒක නිසා දන්නේ නැහැ මේ රෝගය තියෙනවා කියලා. එතකොට පියා නිරෝගී කොහොමදත් මේ දෙන්න මේ විවාහ වුණාන් පස්සේ හැදෙන දරුවෝ 4 දෙනෙක්ගෙන් එක්කෙනෙක් රෝගී වෙන්න පුළුවන් පිරිමි දරුවෙක්. පිරිමි දරුවෙක් රෝගී වෙන්න පුළුවන්. හරි? එතකොට ගැහැණු දරුවන්ට මේ රෝගේ යන්න විදිහක් නැහැ. එතකොට දැන් ඔය මෙන්න මේ 4 තමයි අඳින්න කියලා තියෙන්නේ. මෙන්න මේ 4 තමයි අඳින්න කියලා තියෙන්නේ ඔය රූපවල. මේ මෙච්චර මේ රූපය ඔක්කොම අඳින්න අවශ්‍ය නැහැ මෙතන. තේරුණාද චමුද්ද? ඔව් සර්. එතකොට ඔය වගේ වඳින්න දෙනවා තිබ්බාගෙට. ඔව් මේ වගේ එකක් අඳින්න එන්න පුළුවන්. හරි? එතකොට මේකේ කියන්නේ කෙලින්ම කියනවා කෙලින්ම ඔයාලට කියනවා වාහක මවක් සහ නිරෝගී පියෙක් අතර පියෙක් මගින් මේ හිමොෆීලියාව ප්‍රවේණිගත වෙන ආකාරය ඇඳලා පෙන්නන. ඒතර ඔයාලා මේක අඳින්න ඕන. දෙතුන් පාරක් ඇඳලා බලන්න ඇඳලා පුරුදු වෙන්න. මොකද මේක විතරයි එන්නේ. මේකයි මේ අර රතුකොළ වර්ණාන්තතාවයේ මේ රූප දෙකක් තියෙනවානේ. මේ රූප දෙක 3-4 පාරක් අඳින්න. ආය අඳින්න ඇඳලා පුරුදු වෙන්න. හරි? නැතුව මේක වෙන විදිහකට හුරු වෙන්න බෑ. මේව ඇඳලම තමයි හුරු වෙන්නේ. හරි මේ වගේ එකක් ආවොත් මේ කරගන්න පුළුවන්ද චමෝද්ද? සර් රතු කොළන්දතාවයටත් ඕකමද අදින්නේ? ඔව් රතුකොළ වර්ණාන්තතාවයටත් ඕකමයි. එතකොට මේකේදී අර H අකුර C අකුර වෙන එක විතරයි වෙන්නේ. හරි? එතකොට රතුකොළ වර්ණාන්තතාවයට අදාළ රෝගී ඥානය වෙන්නේ සිම්පල් C, නිරෝගී ඥානය වෙන්නේ කැපිටල් C. මම මේ ලබන සතියේ ඕක හොඳට ඇඳලා පුරුදු වෙන්න මම පොඩි ප්‍රශ්නයක් දෙන්නම් ඔයාලට මේ සතිය ඇතුළත මම දාන්නම් ආයෙසරයක් මේක මේ කොටසෙන් රතුකොළ වර්ණාන්තතාවයයි හිමොෆීලියාවට අදාළ ප්‍රශ්නයක් හදලා දාන්නම් ආයෙ ඔක්කොම අහුවෙන විදිහට මේ ඒකට ලියන්න ඊට පස්සේ අපි ඒක ආපෞසරයක් සාකච්ඡා කරමු. එතකොට ඉතින් මේක සාකච්ඡා කරනවා කියලා ආයෙත් මේකම තමයි මට අඳින්න වෙන්නේ. මොකද විභාගෙට එන්නේ මේක විතරයි වෙන මොකුත් එන්නේ නැහැ. වාහකමවයි නිරෝගී පියයි අතර කොහොමද මේ ලක්ෂණය ප්‍රවේණිගත වෙන්නේ කියන එක අඳින්න. හරි. දැන් මේක ලියන්න බෑ. හරි බලන්න පළවෙනි එක ප්‍රවේණි දර්ශය. මොකද්ද ප්‍රවේණි දර්ශය කියන්නේ ඉන්දි? ලක්ෂණය තීරණය කිරීම සඳහා ජීවී අතර ඇති ඥාන සංයුතිය. ඔව් ඥාන සංයුතිය තමයි ප්‍රවේණි දර්ශය කියලා කියන්නේ. તો රූපානුදර්ශය කියලා කියන්නේ ඒ ඥාන සංයුතියට අදාළ වෙන ජීවියාගේ බාහිරයට ප්‍රකාශ වෙන ලක්ෂණ. ඒ කියන්නේ අර මෙන්න මේ වගේ එකක් නේ. මෙතන රූපානුදර්ශය විදිහට අපි කැපිටල් T කියලා ගත්තොත් මේකේ රූපානුදර්ශය මේක වැරදුනා මට. ප්‍රවේණි දර්ශය විදිහට කැපිටල් T කියලා ගත්තොත් මේකේ රූපානුදර්ශය මොකක්ද? උස කියන එකනේ මේ කියන්නේ. ඒතර මේකේ මේ රූපානුදර්ශය වෙන්නේ මොකද ජමොද්ද? මේ කියන්නේ රූපානුදර්ශය කියන්නේ උසද මිටිද? මොකද්ද? ඔව් මෙයා උසයි. ඒතර රූපානුදර්ශය වෙන්නේ උස මිටි නෙවෙයි නේ. ඒතර මෙහෙම ගත්තොත් එහෙම කැපිටල් T සිම්පල් T තිබුණොත් එහෙම මේක ප්‍රවේණි දර්ශය. මේකට අපි කියන්නේ ප්‍රවේණි දර්ශය කියලා.
මේකේ රූපානුදර්ශය මොකක්ද? මෙයාගේ මේ දැකපු ගමන් වලට පේන්නේ මොකක්ද? ඒක තමයි රූපානුදර්ශය කියන්නේ. උස කෙනෙක්ද මිටි කෙනෙක්ද? උස ඔව් උස. ඒකෙත් රූපානුදර්ශය උසම තමයි. හරි? ඊට පස්සේ මෙතන සිම්පල් T තිබුණොත් අන්න එතනදී රූපානුදර්ශය මිටි වෙනවා. හරි? ඊට පස්සේ ප්‍රතිබද්ධ ඥාන මොනවද කියලා අහනවා. ප්‍රතිබද්ධ ඥාන යනු කිව්වහම ඕකේ ලොකුවට හිතන්න දෙයක් නැහැ. ඕකේ කෙලින්ම නිකම්ම ලියන්න මෙහෙම අර එකම වර්ණ දේහය මත පිහිටි ස්වාධීනව වියුක්ත නොවන ඥාන. ඔන්න ඔච්චරයි ලියන්න තියෙන්නේ. එකම වර්ණ දේහය මත පිහිටි ස්වාධීනව වියුක්ත නොවන ඥාන. හරි? ඒතර අර එකම වර්ණ දේහේ මත පිහිටන ඥාන කවදාවත් දෙකට බෙදලා දෙපැත්තකට යන්න විදිහක් නැහැ. මොකද මේ ඌනන විභාජනයේදී එකම වර්ණ දේහ වෙන වෙනම තමයි ගමන් කරන්නේ. ඒක නිසා ඒක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒක නිසා ඔයාලා ප්‍රතිබද්ධ ඥාන යනු මොකක්ද කියන එක තමයි අහන්නේ විභාගෙට. ඒතර ඔන්නෝක මතක තියාගෙන යන්න. එකම වර්ණ දේහේ මත පිහිටි ස්වාධීනව වියුක්ත නොවන ඥාන. ඊළඟට අහනවා ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණි නිසා ඇතිවන ආබාධ දෙකක්. එතකොට අපිට මේකේ අර හිමොෆීලියාවයි රතු කොළ වර්ණන්දතාවය තමයි ලියන්න තියෙන්නේ. මොකද මේකේ අහනවා කෙලින්ම ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ආබාධ නේ. ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ආබාධ කියන්නේ අර X වර්ණ දේහයත් එක්ක යන ඒවනේ. අපි දැන් ටිකට ඉස්සෙල්ලා කතා කරේ. ඒතර ඔන්න ඔය දෙක තමයි එන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නෙට යමු. මේක කරන්නකො මම කිව්වේ ඔයාලට පොඩ්ඩක් මට විනාඩි 10ක විතර පොඩි ඉන්ටර්වල් එකක් දෙන්න වෙනවා ඔයාලට. 9ට තමයි වෙලාව තිබුණේ. කමන්නේ මම 9:20යි දැන් වෙලාව. 9:00 වෙද්දි මම එන්නම් මේ ඕක කරලා පොඩි ඉන්ටර්වල් එකකුත් ගන්න. හරි? විනාඩි 10ක් දෙන්න.
හරි කෝ කැමරා ඔන් කරගන්න මේක සමුද්‍රයයි ඉන්දී ඒවල තියෙනවා කෝ කැමරා ඔන් කරගන්න මම දන්නේ නැහැ ඇවිල්ලාද කියලා සමුද්‍රය හරි සමාධි කරන්ට් එක තියෙනවද හරි මේකෙදි මේ ප්‍රශ්නේදී මේ වැරදිලා තියෙනවා මේ අනි ඔක්කොම ලෙවල් වල තිබුණේ නැහැ මට මේ ඉන්දී චමෝද්දේ වල තිබුණේ ඒකේ වැරද්දක් තියෙනවා බලන්න පුෂ්ප වර්ණය මේක ටිකක් අමාරු ප්‍රශ්නයක් හරිද මේක මේ ඔයාලට උගන්වන දෙයක් නෙමෙයි මේ වගේ ප්‍රශ්න කරලා තමයි අපිට අල්ලගන්න සිද්ධ වෙන්නේ හරි එතකොට මේකේ පුෂ්ප වල වර්ණයේ දම් සහ සුදු වන මෑ ප්‍රභේද දෙකක මුහුමකින් ලැබුණු බීජවල සියලුම ශාක වල පුෂ්ප දම් පැහැවිය හරි එතකොට මේකෙදි කියන දැන් පුෂ්ප වල වර්ණය දම් පාටයි සුදු පාටයි වෙන මෑ ප්‍රභේද දෙක එතකොට දම් සුදු හරි එතකොට මේකේ මේ දීලා තියෙන්නේ මේ දීලා තියෙන්නේ ප්‍රවේණිදර්ශද රූපානුදර්ශද තිසාර මොකද කියන්නේ මේ ප්‍රවේණිදර්ශද දීලා තියෙන්නේ රූපානුදර්ශද රූපානුදර්ශ. ඔව් මේ රූපානුදර්ශ දීලා තියෙන්නේ ප්‍රවේණිදර්ශ මොනවද කියන එක දන්නේ අපි ප්‍රවේණිදර්ශ මොනවද කියන එක තමයි බලා ගන්න හිතා ගන්න හරිද එතකොට මේකේ සියලුම පුෂ්ප දම් පැහැවිය දම් පාට එතකොට සියලුම පුෂ්ප දම් පාට වුණා නම් අනිවාර්යෙන් අපි දන්නවා මේ දම් පාටට තමයි මේ දම් පාට කියන ලක්ෂණය තමයි මේ ප්‍රමුඛ ලක්ෂණය මේක තමයි ප්‍රමුඛ ලක්ෂණය එතකොට දම් පාටට අපිට දාන්න වෙනවා කැපිටල් P අකුර ඊට පස්සේ සුදු පාටට දාන්න වෙනවා සිම්පල් P අකුර සිම්පල් P අකුර දාන්න එතකොට මේ දම් වර්ණයේ P ලෙසත් සුදු වර්ණයේ සිම්පල් P ලෙසත් යොදාගෙන ඉහත ලක්ෂණය ප්‍රවේණි මේ ඉහත ලක්ෂණය F2 පරම්පරාවේදී ප්‍රවේණිගත වන ආකාරය පනට් පුටුවක් මගින් දක්වයි. පොඩ්ඩක් ඉන්න. මේකේ එක කොටසක් නෑ මං හිතන්නේ පොඩ්ඩක් ඉන්න බලන්න. මේ ප්‍රශ්නේ වැරදි. මේ ප්‍රශ්නේ වැරද්දක් තියෙනවා. මේ විභාගයකට ආපු ප්‍රශ්නයක් මේකේ මගෙත් මේ කොටසක් නෑ මේක අර ප්‍රසන්ටේෂන් එක හදනකොට මේ කොටසක් නැතිලා ඒකයි පොඩි ප්‍රශ්නයක් කියලා තියෙනවා මේකේ මේ කොටස තිබුණේ නෑනේ කලින්. අන්න ඒකයි ගැටලුව. මේ ප්‍රශ්නෙත් වැරද්දක් තියෙනවා.
ඒනට ඊටත් වැඩිය මං කරපු වැරද්දක් තමයි තියෙන්නේ මෙතන. මෙන්න මේ F2 කියන එක නැති වෙලා තියෙනවා. එතකොට මේකේ දම් වර්ණයේ P ලෙස සුදු වර්ණයේ සිම්පල් P ලෙසත් යොදා ගැනීම ඉහත ලක්ෂණ F2 පරම්පරාවේදී ප්‍රවේණිගත වන ආකාරය පළත් කොටුවක් මගින් දක්වයි. හරි. එතකොට මේකෙදි මේකෙදි දම් පාට ශාකයි සුදු පාට ශාකයි අරගෙන මේ ප්‍රශ්නේ වැරද්දක් කරලා තියෙන්නේ මෙන්න මේ F1 ද F2 ද කියලා කියනවා. F1 වල සියලුම ශාක දම් පාට වුණා. සියලුම ශාක F1 වල දම් පාට වුණා කියන එක ගන්න ඕනේ. ඒක නැත්තම් බෑ. F1 පරම්පරාවේදී සියලුම ශාක දම් පාට වුණාලු. එතකොට අපි ඒක දාලා ඔක හදලා බලමු. F1 පරම්පරාවේදී සියලුම ශාක දම් පාට වුණා නම් මේකේ අර සාමාන්‍ය අපිට අර උස මිටි කියන එකේ දීලා තියෙන මේ ප්‍රශ්නේ තමයි මෙතෙන්දී එන්නේ. එතකොට මේ දම් පාට ශාකයි සුදු පාට ශාකයි මේවා නොමුහුන් දම් පාට සහ නොමුහුන් සුදු පාට. එතකොට අන්න එහෙම වුණොත් තමයි අන්තිමේට සියලුම ශාක දම් පාට වෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම. කැපිටල් P මේ තියෙන්නේ දම් පාට. හරි? ඊට පස්සේ මේ තියෙන්නේ නිලීන කියන්නේ සුදු පාට. එතකොට මෙන්න මේ ශාක දෙක ප්‍රවේණිගත මේ ශාක දෙක දෙමාපියෝ කියලා අරගෙන දෙමාපිය පරම්පරාව. ඒකට අපි දානවා P කියලා. P අකුර දානවා. ඒතර ඔක්කොම P නේ. P විතරයි. ඒක නිසා මේක පැටලෙන්නත් පුළුවන්. ඒතර ඒක නිසා හරියට හිතලා කරන්න. ඒතර මේකෙන් එන්න පුළුවන් ජන්මාණු මේක විතරයි. හරි? ඒතර මේ තියෙන්නේ පනට් කොටුවනේ අඳින්න කියලා තියෙන්නේ. ඒතර කොටු වලින් තමයි අඳින්නේ. පනට් කොටුව. එතකොට මේකෙන් එන්න පුළුවන් ජන්මාණු මේවා. මේකෙන් එන්න පුළුවන් ජන්මාණු සිම්පල් P. එතන මේ දෙක එකතු වෙලා හැදෙන්න පුළුවන් F1 පරම්පරාව මෙන්න මෙයා නේ. කැපිටල් P සිම්පල් P. එතන මෙයාලා 100%ක්ම දම් පාටයි. එතන මේ තියෙන්නේ ජන්මාණු මේ තියෙන්නේ F1 පරම්පරාව. ඊට පස්සේ F1 පරම්පරාව නැවතත් ස්වපරාගණය කරපුවාම F1 පරම්පරාවත් එක්කම අපිට දැන් පනට් කොටුව අඳින්න පුළුවන් මෙන්න මේ විදිහට. මේක කොටුව ගහලා අඳින්න ඉඳි හරි. එතකොට මේකෙදි අපි මෙතනින් වෙන් කරලා දානවා මෙතන ගැහැණු පිරිමි කියන සංකේතේ. කොහොම? ඊට පස්සේ මේ පැත්තට අපි දානවා මේ ජන්මාණු මේ දෙකට ජන්මාණු දානවා. එතකොට F1 පරම්පරාවත් එක්කම ස්වපරාගණය කරන නිසා මෙතෙන්ට එන්නෙත් මෙයාමයි මෙතෙන්ට එන්නෙත් මෙයාමයි. එතකොට මෙතන කැපිටල් P අකුරයි සිම්පල් P අකුරයි එනවා. මෙතනත් කැපිටල් P අකුරයි සිම්පල් P අකුරයි එනවා. එතකොට මේ දෙකේ එන්නේ කැපිටල් P අකුරු දෙකක්. මේ දෙකෙන් එන්නේ කැපිටල් P අකුරයි සිම්පල් P අකුරයි. මෙතෙන්ට එන්නේ කැපිටල් P අකුරයි සිම්පල් P අකුරයි. මෙතෙන්ට එන්නේ සිම්පල් P අකුරු දෙකක්. ඒතර ඔන්නෝක තමයි අදින්න කියලා තියෙන්නේ. මෙතන අපි ජන්මාණු කියලා නම් කරනවා. හරි. ඒතර අර පනට් චතුරස්‍රයේ නැතුව නිකන් පනට් කොටුව නැතුව නිකන් අදින්න කිව්වොත් එහෙම ජන්මාණු අපි අර ගන්න ඕනේ වෙන් කරලා. ඒ වුණාට පනට් චතුරස්‍රය ගත්තොත් එහෙම ඒකේ ජන්මාණු දාන්න තැන් 4ක් තියෙනවා. ඒක නිසා ලේසි මේ. ඊට පස්සේ මේ තියෙන්නේ F2 පරම්පරාව. ඔන්න ඔය ටික නම් වෙන්න ඕන. ඔන්න ඔහොම තියෙන්න ඕන. දැන් මෙහෙම නැත්තම් මේක ඇඳ ගන්න. හරි? මෙහෙම තිබුණ නෑ හැබැයි එවපු දෙන්නගේ මෙහෙ මේ විදිහට තිබුණ නෑ. මේ විදිහ තමයි බලාපොරොත්තු වෙන්නේ. අර පොතේ තියෙන්නේ අර ඒකම තමයි බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ. මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත්. මොකද සමාධි? ඒකේ මෙහෙමනේ තිබ්බේ. මගේ එකේ ඔහොමනේ තිබ්බේ. මගේ එකේ පොතේද? මට තේරෙන්නේ නැහැ මේ සමාධි. පොතේ තියෙන එකයි මේකයි වෙනස් කියලාද කියන්නේ?
ආ ඔව් මේ අර කලින් දවසේ කරලා යෝප එකනේ. ආ නෑ ඒක හරි. ඒක හරි මේ මං කිව්වේ මේ දැන් ටිකට ඉස්සෙල්ලා මම දුන්නා මේ ප්‍රශ්නේම මේ කරන්න කියලා ඒ වෙලාවේ උප එක වැරදි කියලා කිව්වේ. දැන් සමාධිගේ කලින් දවසේ වල තිබිච්ච එක හරි ඒක හරි. මම මේ ප්‍රශ්නේ ගොඩක් කලින්නේ දුන්නේ. ඉන්න බා. ඔව් මේක හරි. දැන් මේකෙදි F2 පරම්පරාවේදී ප්‍රවේණීගත වන ආකාරය පනට් කොටුව මගින් දක්වයි. එතන මේ සමාධිය වල තියෙන්නේ මේ පනට් කොටුව මේ මෙන්න මේක විතරයි නේ. මේක විතරයි වල තියෙන්නේ. ගැටලුවක් නැහැ. මේක විතරක් දැම්ම සමහර විට මේකට ලකුණු ටික හම්බෙන්න පුළුවන් බොහෝ විට. හැබැයි අර උඩ ඉඳන්ම හදලා දැම්ම නම් හොඳයි. මොකද මේක රචනා ප්‍රශ්නයනේ ඉඩක් තියෙනනේ ඕන තරම්. ඒක නිසා අර F1 දෙමාපිය පරම්පරාවේ ඉඳලම මෙතන ඉඳන්ම ලියලා දැම්ම නම් හරි. හරිද? සර් ඔව්. මගේ අර කොටු ඇඳලා තියෙන විදිහ වැරදිද? ඒකේ මට තියෙන ප්‍රශ්නේ මේ අර මේ ඕක එන ප්‍රශ්නයක් තමයි මේ අර කැපිටල් සිම්පල් මේ ප්‍රශ්නයක් මං හිතන්නේ තියෙන්නේ මේකේ මේ අනේ හරි නේද? ඉරෙන් පහළ ඇඳලා තියෙන සිම්පල් අකුරු නේ. අර P අකුරු දෙකම එකම සයිස් හින්දා තමයි මට ප්‍රශ්නේ එලා තියෙන්නේ. අර පනට් චතුරස්‍රයේ මෙන්න මේ කෑල්ල වරද්දලා තියෙනවා නේ මෙතන. ඒවා එච්චරම ලොකු ප්‍රශ්න නෙවෙයි ඒවා. ඒවා ලොකු ප්‍රශ්න නෙවෙයි. ඒ වුණාට අර මේක දෙකට බෙදලා මේ පැත්ත දාන්න ඊතලේ දාලා ඊට පස්සේ මේ පැත්ත අර ගැහණු පිරිමි කියන සංකේත දෙක තියෙනවානේ. අන්නේ සංකේත දෙක දෙපැත්තෙන් දාන්න. මෙන්න මේ දෙක. මේ සංකේත ගැහණු අය නිරූපණය කරනවා. මේ සංකේතයෙන් පිරිමි අය නිරූපණය කරනවා. ඒ සංකේත දෙක දෙපැත්තෙන් දාන්න. ඒක දාලා නැහැ. එතකොට ඒක විතරයි තියෙන වැරද්ද. නැත්නම් හරි මේ මට ප්‍රශ්නේ වුණේ මේක අර අකුරු දෙකම එකම සයිස් නිසා. හරි ඉරෙන් පහළ තියෙනවා සිම්පල් නේ. හරි හරි. උත්තරේ හරි. ඒතර ඉන්දිගේ එකත් කොටුව ගහලා නැති වුණාට ඒකත් හරි. හරි. හරි ඊළඟ ප්‍රශ්නේ යමු එහෙනම්. මෙයාගේ ප්‍රශ්නයක් බලන්න. මේක කරනවා. මේක සමාධි කරලා ඉවර තිබුණාද මන්ද? ඔව්. ඔව් මේකත් කරලා ඉවර දිනා නේ. හරි. එච්චර මාර්ගයක් නෙවෙයි නේද? මේකේ බලන්න මේ ආවේනී පිළිවෙල ඥාන සංකල්පනේ නිරූපණයේදී සමයුග්මක හා විෂමයුග්මක ලෙස ඥාන ප්‍රකාශ දෙකක් තියෙනවා. සමයුග්මකයි විෂමයුග්මකයි. එතකොට උස සහ මිටි කියන ලක්ෂණ දෙක සලකලා මේ සමයුග්මකයි විෂමයුග්මකයි කියන දෙකේ ඥාන ප්‍රකාශ දෙක ලියන්න කියලා තියෙනවා. එතකොට මේකට මොකද්ද ලිව්වේ? හින්දි මොකද්ද ලිව්වේ මේ? ඔව් පේන්නේ පේන්නේ නැද්ද? හරිද? හරි ලියන්න බෑ.
හරි සර්. හරි. එතන මේකේ මේ සමයුග්මක අවස්ථාව කොහොමද විෂම යුග්මක අවස්ථාව කොහොමද උස ශාක මිලිසාගට සලකා මේක දැන් ජාන ප්‍රකාශ තුනක් තියෙනවානේ ජාන ප්‍රකාශ තුනක් අපිට ලියන්න පුළුවන් මේ සමයුග්මක දෙකකුයි විෂම යුග්මක එකකුයි නේ සමයුග්මක දෙක මොකද්ද කැපිටල් T කැපිටල් T. ඔව් කැපිටල් T වෙන්නත් පුළුවන් සිම්පල් T තිබුණත් ඒකත් සමයුග්මක කියලා තමයි ගන්න. ඒතකොට සමාන ජාන දෙකක්නේ. එතකොට විෂම යුග්මක වෙන්නේ කැපිටල් T සිම්පල් T. ඒතර ඔය විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ ජන්මාන සෑදීමේදී ජාන ස්වාධීන වියුක්ත නොවීම නිසා අනපේක්ෂිත රූපානුදර්ශ ලැබේ. එයා තනි ජාන ගමන් කරන්නේ නැති නිසා සමහර වෙලාවට අර කරන පරීක්ෂණවලදී අනපේක්ෂිත රූපානුදර්ශ ලැබෙනවා. ඒතර අන්න ඒක නිසා මේ தත්ත්වය කුමන නමකින් හැඳින්වෙයිද? මොකද්ද මේකට කියන නම? චමෝද්දය? ස්වාධීනව වියුක්ත නොවීමට කියන නම මොකක්ද? ප්‍රතිබද්ධ. ඔව් ප්‍රතිබද්ධ ඥාන ප්‍රතිබද්ධ. එතකොට මේකේ මෙන්න මේ කතාව කිව්වත් ගැටලුවක් නැහැ ඉතින්. හරිද? ඒ කියන්නේ ඥාන ප්‍රතිබද්ධය anu කුමක්ද කියලා හෙව්වොත් එහෙම ජන්මානු සෑදීමේදී ඥාන ස්වාධීනව වියුක්ත නොවීම. ඕකට වැඩිය හොඳ මේක තමයි අර එකම වර්ණ දේහේ පිහිටි ඥානවලට අපි ඥාන ප්‍රතිබද්ධ ඥාන කියලා හඳුන්වනවා කියන්නේ. හරි? එතන මේකෙදි ඉහත ඒහි සඳහන් සිද්ධි නිසා ඇතිවිය හැකි මානව ප්‍රවේණික ආබාධ තත්ත්වය. එතන ප්‍රතිබද්ධය නිසා ලිංග ප්‍රතිබද්ධය ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට ඥාන ප්‍රතිබද්ධය නෙමෙයි මේක ලිංග ප්‍රතිබද්ධය. එතකොට ලිංග ප්‍රතිබද්ධය නිසා ඇති වෙන්න පුළුවන් රෝග දෙකක් ගැන අපි කතා කරනවා. එකක් තමයි හිමොෆීලියාව අනික එක රතු කොළ වර්ණ අන්ධතාවය. හරි රතු කොළ වර්ණ අන්ධතාවය. එතන ඔන්න ඔය දෙක ඥාන ප්‍රතිබද්ධයේ ඥාන ප්‍රතිබද්ධයේ මේ ප්‍රශ්නේ පොඩි වැරද්දක් තියෙනවා. මේක මේ වාර විභාගයකට ඇවිල්ලා තිබිච්ච ප්‍රශ්නයක්. හරිද? ඔන්න ඔයගේ ප්‍රශ්න වල වැරදිත් අපි දැනගෙන ඉන්න බෑ. එතන මේ වගේ ප්‍රශ්නයකදී දැන් මේ ඉහත සංසිද්ධිය නිසා ඇතිවන මානව ප්‍රවේණික ආබාධ නෙමෙයි මේ දෙක. මේ දෙක ගැන තමයි අපිට කියන්නේ. මේ අහන්නේ මේ ප්‍රශ්නේ අහන්නේ මේ දෙක ගැන තමයි. මේ දෙක තමයි උත්තර විදිහට බලාපොරොත්තු වෙන්නේ. ඒ වුණාට මේක ඥාන ප්‍රතිබද්ධයම නෙමෙයි. මෙතන තියෙන්නේ ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණි. නේ ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණි. ලිංගික වර්ණ දේහත් එක්ක යන රෝග දෙකක්. ඒතකොට ඥාන ප්‍රතිබද්ධය ලිංග ප්‍රතිබද්ධය කියන්නේ දෙකක්. ඒ වුණාට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් කොහොම තමයි උත්තරේ බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ බලමු. මේක විභාග ප්‍රශ්නයක් සම්පූර්ණයි. හරි? බලන්න මේක පුළුවන්ද කියලා? මේක කරන්න බලන්න ඉක්මන. මේකෙත් එකක් මං ඔයාලට මං හිතන්නේ දීලා තියෙනවා මේ යට කොටස මේ ප්‍රශ්නේ මේ 3 කියලා දාලා තියෙන්නේ 3 කියලා කොටසක් දාලා තියෙන අන්න ඒක මම දීලා තියෙනවා ඔයාලට ඒ වුණාට කමන්නේ සම්පූර්ණ ප්‍රශ්නෙම කරන්න ඒක සමාධි මං හිතන්නේ කරලා එවලා තිබුණා හරියට කරලා තිබුණා මේ අනික් අයත් කරන්නකො ඉක්මනට ඔයා හොඳට ප්‍රශ්න කියවන්න ඉස්සෙල්ලා
මේ කොට හරිද ලීලිවර්ද චෞද්‍ය සයාස තිසාර මේ සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා කරන්න ගියා හරිද මේකේ මේ ප්‍රශ්නේ තියෙනවා මේ ප්‍රතිබද්ධ ඥාන කියන එක ලේසි නිර්වචනයක් තියෙනවා විභාගෙට ඔහොම එකක් ආපුවාම මේ ඔය වගේ එකක් අපිට ඕනනම් ලියන්න පුළුවන් ප්‍රතිබද්ධ ඥානයක් කියන්නේ මොකක්ද කියන එක හරි ඥාන ප්‍රතිබද්ධය කියන්නේ මොකක්ද කියලා අහපුවාම ඕක ලිව්වත් ගැටලුවක් නෑ දැන් ඔතන කියලා තියෙනවනේ කෙලින් මේ කියලා තියෙනවා එකිනෙකට වෙන්විය නොහැකිසේ එකම වර්ණ දේහයක් මත පිහිටන ඥාන කවර නමකින් හැඳින්වේ එතකොට එකිනෙක වෙන්විය නොහැකිසේ එකම වර්ණ දේහයක් මත පිහිටන ඥාන අපි ප්‍රතිබද්ධ ඥාන කියලා හඳුන්වනවා නේ එතකොට ප්‍රතිබද්ධ ඥාන යන කුමක්ද කියලා විභාගයට ඇහුවොත් එකිනෙකට වෙන්විය නොහැකිසේ ඔය කියන්නේ අර ස්වාධීනව වියුක්ත වෙන කතන්දරේ තමයි හරි ස්වාධීනව වියුක්ත වෙන්න බැරි කියලා කතාවක් තියෙනවානේ අර ප්‍රතිබද්ධ ඥාන ගැන කතා කරනවා අන්න ඒක තමයි උතන කියන්නේ ඒතර ස්වාධීනව වියුක්ත වෙනවා කියලා කියන්නේ එකිනෙක වෙන් වෙනවා කියන එක තමයි ඒ වෙන් වෙන්න බැරි විදිහට එකම වර්ණ දේහයක ඥාන පිහිටනවා නම් අපි කියනවා ඒවා ප්‍රතිබද්ධ ඥාන කියලා. එතකොට ඊළඟට අහන්නේ ලිංග නිර්ණය කරන X වර්ණ දේහය මත මෙසේ පිහිට ඇති ඥානයක් මගින් ආවේනිගත වන රෝගය. එතකොට X වර්ණ දේහය මත පිහිටන ආවේනිගත වන රෝග තමයි අර හිමොෆීලියාව සහ රතු කොළ වර්ණ අන්ධතාවය කියන්නේ. රතු කොළ වර්ණ අන්ධතාවයයි හිමොෆීලියා. ඊළඟට තියෙන එක කරාද ඒක ටිකක් හිතලා කරන්න ඕන එකක් මම මේ ඒක තමයි බැලුවා කරාද මේක මේ සහග ලිව්වද ඒකට අමාරුයිද
ඉන්දි කරා සර්. කරානේ. බලමු එක. මේක අහනවා එක්තරා ආවේනික රෝගයක සමයුග්මක නිලීන තත්ත්වයේ රෝගී අවස්ථාව වන අතර සමයුග්මක ප්‍රමුඛ අවස්ථාව නිරෝගී වේ. ඔනෝක තේරුම් ගන්න. මේ කියලා තියෙන දේවල් තේරුම් ගන්න. ඒතර මේක කියනවා මෙහෙම එක්තරා ආවේනික රෝගයක්, ඒ කියන්නේ ඉදිරි පරම්පරාව වලට ගමන් කරන රෝගයක් සමයුග්මක නිලීන තත්ත්වය රෝගී අවස්ථාව වන අතර සමයුග්මක ප්‍රමුඛ අවස්ථාව නිරෝගී. මේ වැදගත්ම දේවල් ටිකට තමයි මම මේ ඉර ගහන්නේ. විෂම යුග්මක අවස්ථාව රෝග වාහක. හරිද? ඔන්න කතාව කියනවා. ඊට පස්සේ ප්‍රමුඛ ඥානයේ කැපිටල් T කියනවා. නිලීන ඥානයේ සිම්පල් T කියනවා. එහෙම කියලා පහත ඒවට පිළිතුරු සපයන්න කියලා කියනවා. එතකොට මේකෙදි ඉන්නවා 3 දෙනෙක් රෝගී කට්ටිය, ඊට පස්සේ නිරෝගී කට්ටිය, වාහක කට්ටිය. එතකොට ওই 3 දෙනාම මේක අර ලිංග ප්‍රතිබද්ධ X වර්ණ දේහේ Y වර්ණ දේහේ එහෙම යන එකක් නෙවෙයි. මේක අර සිම්පල් T කැපිටල් T දීලා තියෙන නිසා අපිට මේක මේ තැලසීමියා වෙන්න ඇති කියලා කියන්න පුළුවන් නේ. ඒතකොට තැලසීමියා වුණත් නැතත් මෙන්න මේ විදිහට තමයි ඔක සිද්ධ වෙන්නේ. ඒතකොට රෝගී නම් නිරෝගී නම් වාහක නේ. ඒතකොට රෝගී නම් මෙයාගේ තියෙන්න පුළුවන් සිම්පල් T අකුරු දෙකක්. ඒ කියන්නේ මේක කියලානේ කෙලින්ම සමයුග්මක නිලීන තත්ත්වය. සමයුග්මකයි නිලීනයි. එතකොට රෝගී. ඊට පස්සේ සමයුග්මකයි ප්‍රමුඛයි නම් අන්න එතකොට නිරෝගී. ඊට සමයුග්මකයි විෂම යුග්මකයි නම් වාහකලු. මෙයාලා රෝගී නෑ වාහක. ඔන්න ඔය විදිහට අපිට මේ තියෙන්නේ රූපානුදර්ශ තුන, මේ තියෙන්නේ ඒකට අදාළ ප්‍රවේණි දර්ශ තුන. හරි? ඊට පස්සේ අන්න ඒක තමයි පළවෙනි එකේදී අහන්නේ ඒක. නේ? රෝගී තත්ත්වය, නිරෝගී තත්ත්වය සහ රෝග වාහක තත්ත්වය පෙන්눔 කරන ප්‍රවේණි දර්ශ ලියන්න. එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඔන්න ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ දෙමාපියෝ දෙදෙනාම රෝග වාහකයෙක් නම් දරුවන් අතර සිටිය හැකි රෝගී දරුවන් සහ නිරෝගී දරුවන් අතර අනුපාතය සුදුසු සටහනක් ඇතුලෙන් නිරූපණය කරන්න. එතකොට මේක අහනවා රෝගී දරුවන්ගේ නිරෝගී දරුවන්ගේ අනුපාතය සුදුසු සටහනක් ඇතුලින් පෙන්වන්න කියලා. අම්මයි තාත්තයි දෙන්නම වාහකන. ඒතර අපි මේක ගන්නවා අර උස මිටි කතන්දරේම වගේම තමයි මේකත් යන්නේ එතකොට නේ. ඒතර මේ ඉන්නේ මව සහ පියා. දෙන්නම වාහක. මෙයා මව, මෙයා පියා. එතකොට මේ ඉන්නේ දෙමව්පියෝ. ඊට පස්සේ මෙතනින් අපි ගන්නවා ජන්මානු. ජන්මානු වලට මේකේ කැපිටල් T අකුරකුත් වෙනවා, සිම්පල් T අකුරකුත් වෙනවා. මොකද මේ දෙක දෙකට බෙදලා තමයි ජන්මානු හැදෙන්නේ. ඊට පස්සේ මෙතනත් කැපිටල් T, සිම්පල් T ඔන්නෝ ජන්මානු වෙනවා. ඊට පස්සේ මෙන්න මේ දෙන්න එකතු වෙලා නිරෝගී දරුවෙක් හැදෙනවා. ඊට පස්සේ මෙන්න මේ දෙන්න එකතු වෙලා වාහක දරුවෙක් හැදෙනවා. ඊට පස්සේ මේ දෙන්න එකතු වෙලා තවත් වාහක දරුවෙක් හැදෙනවා. ඊට පස්සේ මේ දෙක එකතු වෙලා තව රෝගී දරුවෙක් හැදෙනවා. ඒතර මේ තුන් දෙනාම මෙයා ගත්තොත් එහෙම නිරෝගී. ඊට පස්සේ මේ දෙන්න ගත්තොත් එහෙම මෙයාලා වාහකයි. ඊට පස්සේ මෙයා ගත්තොත් එහෙම මෙයා රෝගී. හරි. මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රශ්නේ. මේක විභාග ප්‍රශ්නයක්. හරි විභාගයට ආපු ප්‍රශ්නයක්. මේකේ අහලා තියෙන්නේ සිටිය හැකි රෝගී දරුවන් සහ නිරෝගී දරුවන් අතර අනුපාතය සටහනක් ඇසුරින් නිරූපණය කරන්න. එතකොට මෙතන ඉන්නේ නිරෝගී දරුවන් මෙයා, රෝගී දරුවන් මෙයා. එතකොට හරියටින් අපිට එකට එක වගේ තමයි දාන්න වෙන්නේ. ඒ වුණාට මෙතන මේ තුන් දෙනාම ගත්තොත් ඇත්තරම් බැලුවොත් මෙයාලා නිරෝගී. ලෙඩක් නැහැනේ. ලෙඩක් නැති නිසා මේ තුන් දෙනාම නිරෝගී. ඒක නිසා මේ තුන් දෙනාම නිරෝගී කියලා තමයි ගන්නෙ. එතකොට 3ට මෙයා රෝගී 1යි. 3ට 1. 3ට 1 අනුපාතයට රෝගී සහ නිරෝගී දරුවන් එන්න පුළුවන්. නිරෝගී දරුවන් 3 දෙනාට, රෝගී දරුවන් 1 කෙනෙක්. හරි. එතන මේක මේ සටහන තේරුණාද මේක ගත්ත විදිය චමොද්දය? සර් අර කලින් මේ
රවුම් ඇතුලේ යන්නේ අර ඔව්. ඒක නෙමෙයිද ඔතෙන්ට අදින්නේ? ඔව් මං හිතුවක පැටලලා ඇති කියලා. දැන් මේකේ මේකේ රවුම් අඳින්නේ නැත්තේ ඇයි? රවුම් අඳින්නේ අපි රවුමක් අඳින්නේ සාමාන්‍යයෙන් අර මේ ලිංග වර්ණ දේහවලත් එක්ක යන රෝගවලට විතරයි. ඒ කියන්නේ හිමොෆීලියාවටයි අර මේව එකයි. මොකද්ද මේ රතුකොළ වර්ණාන්ධතාවය. හරිද? මේකට හේතුවක් තියෙනවා රවුමක් අඳින්න අපි. ඒකේ තියෙනවනේ මෙහෙම කතන්දරයක්. ඒකේ අර X සහ Y කියන වර්ණ දේහ වලින් X වර්ණ දේහවල විතරයි අර රෝගී ජාන පිහිටන්නේ කියලා තියෙනවා. Y වර්ණ දේහවල පිහිටන්නේ නැහැ කියලා තියෙනවා. අන්න ඒකයි අපි රවුම් ඇඳලා X වර්ණ දේහයයි Y වර්ණ දේහයයි අඳින්නේ. හරිද? XY කියන දෙක. XY කියන දෙක අඳින්නේ ඒකයි. දැන් මෙතන එහෙම එකක් නැහැනේ. මේවා මේ ලිංග වර්ණ දේහත් එක්ක යන ඒවා නෙවෙයි මේ රෝග. මේක වෙන රෝගයක්. හරිද? මෙතනදී තියෙන්නේ එක්තරා ආවේනික රෝගයක්. මේක ලිංග වර්ණ දේහවල ප්‍රතිබද්ධ වෙලා ගමන් කරන එකක් නෙවෙයි. හැබැයි අර හිමොෆීලියාව හරි රතුකොළ වර්ණන්දතාවයේ හරි අර X වර්ණ දේහත් එක්ක යන රෝග තියෙනවානේ. අන්න ඒවා ප්‍රවේණිගත වෙන ආකාරය පෙන්눔 කරනකොට අපිට XY අඳින්න වෙනවා. මොකද ඒ දෙකේ යන්නේ මේවා. ඒතකොට Y වර්ණ දේහේ ගමන් කරන්නේ නැහැ ජානය. X වර්ණ දේහේ පමණයි ගමන් කරන්නේ. හරි? අර ඒ රෝග දෙකට විතරක් අපි වර්ණ දේහ දෙක අඳිනවා. හරි? මේවට අපි මේවා ඒ XY වල යන එක නෙවෙයිනේ. ඒක නිසා අපි නිකම්ම අර උසමිටි අර මෙන්ඩල්ගේ ආකෘතිය විදිහටම ඇඳලා දානවා. තේරුණාද චමුද්ද? සර් එතකොට අර මේ හිමොෆීලියාවේ රතුකොළන්තාවයයි මේ පේපරේ අදින්න දුන්නොත් එහෙම මේ දෙකේ නම් දෙක දීලා නේද අදින්න දෙන්නේ? ඔව් ඒකේ නම් දෙක අනිවාර්යෙන් දෙනවා. නම් දෙක දුන්නේ නැත්නම් ඒක කියනවා මෙන්න මේ කතන්දරය. අර X වර්ණ දේහය මත ගමන් කරන රෝගයක්. X වර්ණ දේහයත් එක්ක ප්‍රතිබද්ධ වෙලා ගමන් කරන රෝගයක් කියන එක කියනවා. හරිද? එතකොට අර ඒ වගේ ඒක තමයි මේකෙදි ගොඩාක් ප්‍රශ්න වලට ඔයාලා උත්තර ලියන්න ඕනේ. එතකොට තමයි මේක හොඳට තේරෙන්නේ. ඒතර අර X වර්ණ දේහයත් සමග ගමන් කරන X වර්ණ දේහයත් සමග ප්‍රතිබද්ධව ගමන් කරන ජානයක් මගින් ඇති කරන රෝගයක් කිව්වොත් විතරයි අනිවාර්යෙන් ඔයාලා මෙන්න මේ XY වර්ණ දේහ අඳින්නේ. හරිද? දැන් මෙතන එහෙම කියලා නෑනේ මේක සාමාන්‍ය වර්ණ දේහත් එක්ක යන රෝගයක් මේක. සාමාන්‍ය වර්ණ දේහත් එක්ක යන රෝගයක්. එතකොට ඔයාලා අර රූප අඳින්න අවශ්‍ය නැහැ. ඒ වගේ මේවා අඳින්න අවශ්‍ය නැහැ එතකොට. හරිද? එක්කෝ ඔයාලට සමහරලාට දෙන්න පුළුවන් X වර්ණ දේහයේ මත ගමන් කරන රෝගයක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් හිමොෆීලියාව හරි රතුකොළ වර්ණාන්ධතාවය කියලා හරි නමෙන් දෙන්න පුළුවන්. ඔය කොහොම දුන්නත් ඔයාලා මෙන්න මේ වර්ණ දේහ අඳින්න ඕන. හරි? මේ වගේ රෝගයක් දුන්නොත් එහෙම මේක සාමාන්‍ය වර්ණ දේහත් එක්ක ඉතුරු වර්ණ දේහ 22ත් එක්ක යන එක. ඒ කියන්නේ දෛහික වර්ණ දේහත් එක්ක යන එක. ඒතර ඒවට කවදාවත් අපි අර වගේ වර්ණ දේහ ඇඳ ඉන්නේ නැහැ. හරිද? සමුද්ද? හරි සර්. සර් අර මේ කලින් එකේ අර B එකට මේකෙද? ඕකේ නෙමෙයි අර දැන් කරේ ඒකේ අර උඩ අර ලිංග නිර්ණය කරන X වර්ණ දේහමත් එහෙම ප්‍රශ්න තියෙන්නේ අර ඒකෙන් රතුකොළ අන්ධතාවය ඒක නේද? ඔව් ඔව් රතුකොළ වර්ණාන්ධතාවයයි හිමොෆීලියාවයි. ඒතර දෙවෙනි කොටස වෙනම කොටසක්. ඔය දෙක පටල ගන්න එපා. එක AB කියන්නේ කලින් කොටස් දෙක ඊළඟ කොටස වෙන එකක්. එතකොට අර X වර්ණ දේහයේ මත පිහිටි ජාන මගින් නැති වෙන ආවේනික රෝග හිමොෆීලියාවයි රතුකොළ වර්ණාන්ධතාවය. ඊළඟ ප්‍රශ්නේ වෙන එකක්. තව ප්‍රශ්න තියෙනවද මේ සමද්ද? අනේ මහන්න හරි. දැන් ඔය මං කියපු ටික තේරුන්නේ නැත්නම් ආය අහන්න. ඉතින් ඒක මොකද තේරුම් ගන්න පන්තියකට නේද? නැත්නම් පොත කියවන්න පුළුවන්. ඒක නිසා මේ ඔය වගේ ප්‍රශ්න අහන්න හොඳයි මං කැමතියි. හරි. එතකොට ඊළඟ ප්‍රශ්නේ බලන්න.
මේක කරන්න බෑ. මේක ලියන්න විතරයි තියෙන්නේ. ඔව්. මේකේ අන්තිම ප්‍රශ්නටත් උත්තරේ ලියන්න බලන්න කොහොම හරි ඒක ඔය වගේ ප්‍රශ්න දැන් මේ ප්‍රවේණීය ප්‍රශ්න ඔහොම තමයි. ඔය ප්‍රශ්නවලට උත්තර ලියන්න නැතුව ඒකට හුරු වෙන්න බෑ ඔයාලට. නිකන් පාඩම් කරාට කිසිම වැඩක් නැහැ ප්‍රවේණී ප්‍රශ්න. හරි. ඒක නිසා මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. ඔකට ලියන්න බලන්න උත්තර. ලියන්න මම විනාඩියකින්. මේක මුලින්ම කියනවා මානව ප්‍රජනන ක්‍රියාවලිය සඳහා දායක වන පුරුෂ සහ ස්ත්‍රී ජන්මාණු සෛල පිළිවෙලින් සඳහන් කරන්න. එතකොට මේක ඉච්චර ගැටලුවක් නෑ. මේකේ පුරුෂ ජන්මාණු කියන්නේ ශුක්‍රාණු, ස්ත්‍රී කියලා කියන්නේ මේක ඩිම්බ. හරි. ඊට පස්සේ මිනිස් දේහ සෛලයක ලිංග වර්ණ දේහ යුගල් කොපමණ සංඛ්‍යාවක් තිබේද? ලිංග වර්ණ දේහ යුගල් කීයක් තියෙනවද? සිසාරා ලිංග වර්ණ දේහ යුගල් 23ක්. වර්ණ දේහ යුගල් 23ක් තියෙනවා. වර්ණ දේහ යුගල් 23ක් තියෙනවා. ඔව් ඒකෙන් ලිංග වර්ණ දේහ සමාධිය ලිංග වර්ණ දේහ කීයද කියන එක තමයි අහන්නේ. ඔව් සයාසත් හරි. බලන්න මේ ඒක ඉස්සලා තේරුම් අරන් ඉන්න. මේ කතන්දරේ මේක මේ මිනිස්සු ගත්තොත් එහෙම අපේ සෛලයක් ගත්තොත් මේ සෛලයක තියෙනවා වර්ණ දේහ යුගල් 23ක්. ඒක හරි වර්ණ දේහ යුගල් 23ක් තියෙනවා. මේ වර්ණ දේහ යුගල් 23න් එක වර්ණ දේහ යුගලයක් තියෙනවා. එක වර්ණ දේහ යුගලයක් දෙකක්. කියන්නේ යුගලයක් කියන්නේ දෙකක් නේ. එක වර්ණ දේහ යුගලයක් තියෙනවා. මේක මිනිසාගේ ලිංග නිර්ණය කිරීම සඳහා තමයි තියෙන්නේ. ලිංග නිර්ණය කිරීම. ඉතුරු වර්ණ දේහ 22 අපි කියනවා මේවා ලිංග නිර්ණය කිරීමට නෙවෙයි තියෙන්නේ. මේවා අනික් ලක්ෂණ අපේ දේහයේ තියෙන ලක්ෂණ පාලනය කිරීම. ඒතකොට මේවා අලිංග වර්ණ දේහ.
එතකොට ලිංග වර්ණ දේහ යුගල් 1යි ලිංග වර්ණ දේහ යුගල් 1යි අලිංග වර්ණ දේහ යුගල් 22යි. එතකොට ලිංග වර්ණ දේහ යුගල තමයි x සහ y කියලා කියන්නේ. එතකොට x වර්ණ දේහේ දිග වර්ණ දේහයක් y වර්ණ දේහේ කෙටි වර්ණ දේහයක්. මේ තියෙන්නේ පිරිමි කෙනෙක්ගේ ලිංග වර්ණ දේහ යුගල. එතකොට මේ තියෙන්නේ ගැහැණු කෙනෙක්ගේ ලිංග වර්ණ දේහ යුගල. මේ දෙක දිගින් සමානයි. දෙකම x කියලා තමයි ලකුණු කරන්නේ. එතකොට මෙන්න මේක හොඳට මතක තියාගන්න. හරිද? ඒ කියන්නේ වර්ණ දේහ යුගල් තියෙනවා 23ක්. ඒ කියන්නේ වර්ණ දේහ ගත්තොත් එහෙම 46ක් තියෙනවා. යුගල් 23යි වර්ණ දේහ 46යි. එතකොට මේ වර්ණ දේහ යුගල් 23න් එකක් ලිංග වර්ණ දේහ යුගලක් අනික් 22 අලිංග වර්ණ දේහ. හරිද? එතකොට ලිංග වර්ණ දේහ යුගල ගත්තොත් එහෙම පිරිමි කෙනෙක්ගේ ලිංග වර්ණ දේහ යුගල මෙහෙමයි තියෙන්නේ. ගැහැණු කෙනෙක්ගේ ලිංග වර්ණ දේහ යුගල මෙහෙමයි තියෙන්නේ. අන්න ඒකයි මේවට කියන්නේ ලිංග වර්ණ දේහ කියලා. මොකද ගැහැණු පිරිමි කියන එක තීරණය කරන්නේ ගැහැණු පිරිමි කියන එක ගැහැණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියන එක තීරණය වෙන්නේ මෙන්න මේ වර්ණ දේහ යුගල කොහොමද xxද xyද කියන එක මත තමයි. හරිද? මේක පිරිමි මේක ගැහැණු. හරිද? එතකොට සහස පළවෙනි ඒකට උත්තරේ මොකක්ද වෙන්න ඕනේ? යුගල් කීයක් තියෙනවද ලිංග වර්ණ දෙක? එකක්. ඔව්. එකක් තියෙනවා. යුගල් එකක් තියෙනවා. නේ? ලිංග වර්ණ දෙක යුගල් එකක් තියෙනවා. අලිංග වර්ණ දෙක 22ක් තියෙනවා. ඊළඟට ලිංග වර්ණ දෙක සලකමින් මිනිසාගේ ලිංග සිදුවන අයුරු රූප සටහනක් භාවිතයෙන් දක්වන්න කියලා තියෙනවා. ඒතර කෙලින්ම අර ලිංග වර්ණ දෙක රූප සටහනකින් දක්වන්න ඕනේ. මෙන්න මේ කතන්දරේ තමයි දක්වන්න ඕනේ. එතකොට අර එක රූපයයි තියෙන්නේ ඕකට. ඉතින් ඒක හිතන්න බලන්න දෙයක් නෑ. ඒක දෙතුන් පාරක් ඇඳලා තියාගන්න. හරි? ලිංග නිර්ණය සඳහා අර එන රූප සටහනක් තියෙනවානේ මෙන්න මේක. එතකොට මේ තියෙන්නේ ශුක්‍රාණු මාතෘ සෛල කියලා ගත්තොත් මේ පියාගෙන් එන්නේ. පියා. මේ දිනේ පියා. මේ ඉන්නේ මව කියලා හිතන්න. එතකොට පියාගේ තියෙන්න පුළුවන් ලිංග වර්ණ දේහ යුගල x සහ y කියන ලිංග වර්ණ දේහ යුගල තියෙන්න පුළුවන්. මවගේ x වර්ණ දේහ දෙකක් තමයි තියෙන්න පුළුවන්. හරි. එතකොට මේ තියෙන්නේ ශුක්‍රාණු මාතෘ මේ තියෙන්නේ මේවා මේ තියෙන්නේ ශුක්‍රාණු මාතෘ සෛල මේ තියෙන ඩිම්බ මාතෘ සෛල. එහෙම ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. ශුක්‍රාණු මාතෘ සෛල පියාගේ තියෙන ශුක්‍රාණු මාතෘ සෛලනේ. මවගේ තියෙන ඩිම්බ මාතෘ සෛල. එතකොට මේ වගේ හැදෙනවා ඩිම්බ සහ ශුක්‍රාණු. එතකොට මේවට අපි මෙතෙන්දී හැදෙනවා එක ශුක්‍රාණුවක්. මේ තියෙන්නේ ඒ ශුක්‍රාණුව x කියන ශුක්‍රාණුව. ඊට පස්සේ y කියන වර්ණ දේහය ගිහිල්ලා තව ශුක්‍රාණුවක් හැදෙනවා. ඊට පස්සේ මවගෙන් හැදෙන්න පුළුවන් ඩිම්බාකාර එකක්. හරිද? x කියන වර්ගය විතරයි හැදෙන්න පුළුවන්. මොකද x විතරයි යාට දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ එකතු වෙලා හැදෙන කට්ටිය කවුද කියලා බලලා ලියන්න ඕනේ. මේ තියෙන ජන්මා. එතන පියාගෙන් එන මේ දෙක ශුක්‍රාණු මවගෙන් එන මේ දෙක ඩිම්බ. එතන මෙතන එකතු වෙලා හැදෙන්න පුළුවන් හතරක් තියෙනවා. මෙතන ගත්තොත් එහෙම x වර්ණ දේහයයි මේක ගැහැණු කෙනෙක්. ඒ කියන්නේ දුවෙක්. මේ දෙක එකතු වුණොත් එහෙම sorry මෙතන x නෙවෙයි මෙතන y එන්න ඕනේ. මේ දෙක මෙතන නෙවෙයි මේ දෙක ගමු. පිරිමි sorry මේ මෙතන නෑ හරි මෙතන x තමයි එන්න ඕනේ. ගැහැණු කෙනෙක්. එතකොට මෙහෙම ආවොත් එහෙම මෙයත් ගැහැණු කෙනෙක්. හරි. එතකොට මෙහෙම ආවොත් එහෙම මෙයා පිරිමි කෙනෙක්. ඊට පස්සේ මෙහෙම ආවොත් එහෙම මෙයා පිරිමි කෙනෙක්. එතකොට මේ දෙන්නම ගැහැණු අය. මේ දෙන පිරිමිය. එතකොට ඒ බලපුවාම ගැහැණු අය 50%කුයි පිරිමි අය 50%කුයි ඉන්නේ. හරි.
මේක මේ සටහන තේරුණාද චමොද්දේ? චමොද්දයට නේ ලොකු ප්‍රශ්න තිබුණේ මේ. හොඳ නේද? මේ ගැහැණු පිරිමි අය තීරණය කරන එක මේකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. නෑ සර්. මේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඒ කියන්නේ මං මේ තේරුණාද නැද්ද කියලා අහන එකෙන් ගැලවෙන්න හිතාගෙන තේරුණා කියන්නේ පවවදාවත් ඈ. තේරෙන්නේ නැත්නම් මට කියන්න. ඒතකොට මේකේ මේ විදිහට අපේ ගැහැණු පිරිමි බව තීරණය වෙනවා. ඒ කියන්නේ ඉපදෙන දරුවන්. ඒතකොට 50% ගැහැණු සහ පිරිමි අය ඉපදෙන්න පුළුවන්. ඊට පස්සේ පිරිමින්ට පමණක් ඇතිවන ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණීය ආබාධය කුමක්ද කියලා අහනවා. එතකොට මේකෙදි එන්න ඕනේ මොකද්ද පිරිමින්ට පමණක් ඇති වෙන එක? සමාධි දෙකක් තියෙනවානේ ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණිකාබාධ නේද? එතකොට ඒකෙන් කියනවා එකක් මේ පිරිමින්ට පමණයි හැදෙන්නේ කියලා එකක්. මොකද්ද ඒ රෝගේ? අනෙක කියන්නේ හිමොෆීලියා නේ. හිමොෆීලියා. ඊට පස්සේ එම ආබාධයේ ඇති එම ආබාධයට ඇති ජානමය හේතු. මේකෙන් අහන්නේ මේක පිරිමි කට්ටියට පමණක් හැදෙන්නේ ඇයි කියලා. ඇයි මේක පිරිමි කට්ටියට විතරක් හැදෙන්නේ? මේක මේ පිරිමි කට්ටියට විතරක් හැදෙන්න හේතුව මේක අර ගැහැණු අය හැම වෙලාවෙම වාහකයේ විදිහට ගමන් කරනවා. පිරිමි අය එක්ක රෝගී එක්ක නිරෝගී කට්ටිය විදිහට පේනවා. එතකොට මේකෙදි අපි ලියන්න ඕනේ මෙන්න මේ උත්තරේ. මේව ලියන්න මෙය X වර්ණ දේහය මත ප්‍රතිබද්ධ ජානයක් මගින් වැළඳෙන නිසා පිරිමි පුද්ගලයින්ට පිරිමි පුද්ගලයින් කියලා ගන්න. පිරිමි පුද්ගලයින්ගේ මේ එක්ස් වර්ණ දේහය මත ප්‍රතිබද්ධ ඥානයක් මගින් වැළඳෙන නිසා පිරිමි පුද්ගලයින්ගේ රෝගී ඥානය තිබුණහොත් එය පිටතට ප්‍රකාශ වේ. ඒතර පිරිමි කට්ටියගේ ඒ ඥානය තිබුණොත් එහෙම ඒක පිටතට ප්‍රකාශ වෙනවා. මොකද එක ඥානයයි තියෙන්නේ. මොකද X වර්ණ දෙක එකයි තියෙන්නේ පිරිමියට. ඊට පස්සේ නමුත් ගැහැණු අයගේ X වර්ණ දේහ දෙකක් ඇති බැවින් රෝගී ඥානය
නිරෝගී ජාන වලින් නිරෝගී ජානයෙන් යටපත් වේ. එතකොට ගැහණු අයගේ වෙන්නේ අර රෝගී බවට අදාළ ඥානය අර ප්‍රමුඛ නිරෝගී බවට අදාළ ඥානයෙන් යටපත් වෙන්නේ. ඒතර යටපත් වීම නිසා මොකද එයාලගේ X වර්ණ දේහ දෙකක් තියෙනවා. X වර්ණ දේහ දෙකක් තියෙනවා. එතකොට X වර්ණ දේහ දෙකේම පිහිටන්න ඕනේ අර රෝගී බවට අදාළ ඥානය. එහෙම ගොඩක් වෙලාවට පිහිටන්නේ නැහැ. එහෙම පිහිටන්න පියා අනිවාර්යෙන් රෝගී වෙන්න ඕනේ. ඒතර සාමාන්‍ය හිමොෆීලියාව හැදිච්ච පුද්ගලයෙක් විවාහ වෙන තත්ත්වයට එන්නේ නැහැ. ගොඩක් වෙලාවට එයාලගෙන් දරුවෝ බිහි වෙනවා අඩුයි. ඒක නිසා ගැහැණු අයට මේ රෝගය එන්නේ නැහැ. එන්න තියෙන හැකියාව ගොඩාක් අඩුයි. හරි. ඒතර මම නම් මේ ළඟදී අහුවා හිමොෆීලියාව තියෙන ගැහැණු අය ඊටාම කලාතුරකින් ඉන්න පුළුවන්. එතකොට ඒ වුණාට අපි නම් ඉගෙන ගන්න හිමොෆීලියාව ගැහැණු අයට හැදෙන්නේ නැහැ කියන්නේ. හරිද? එහෙම මතක තියාගන්න. හරි. එතකොට 10:00යි නේ වෙලා. හරි. මම ඔයාලා මීට වඩා ඇහැරලා තියන්නේ මට කියන්න මීට වඩා පුළුවන් නම් පන්තිය කරන්න අපි 11 විතර නම් කරන්න පුළුවන් නම් කියන්න මේ අදට පන්තිය නවත්තමු මේ ඔයාලා මේකේ තියෙන ඉතුරු ටිකක් කරන්න. හරි? අර ඇහුවා වගේ ඔයාලා ප්‍රශ්න අහන්න. හරි? නිකන් ඉන්න එපා මේ තේරුණාද කිව්වම තේරුණා වගේ ඉන්න එපා. හරි? එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. අය පන්තිය කරන්නේ ඉරිදා. ඉරිදා එතකොට උදේ 5ට කියලා මම දාලා තිබ්බේ 5ට එක 4:00ට පටන් ගන්න සිද්ධ වෙනවා 4:30ට. හරි 4:30ට පටන් ගත්තොත් අපිට 7 වෙනකොට ඉවර කරන්න පුළුවන් වෙයි. අපි 4:30ට පටන් ගමු. හරි 4:30ට පන්තිය පටන් ගමු. එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. මේකට මම අලුතෙන් ප්‍රශ්න දෙක තුනක් තව දාලා තියෙනවා. මේක අනිවාර්යෙන් කරන්න. හරිද? මේකත් කරන්න. ඊට පස්සේ මම ඔයාලට පේපර් එකක් ගෙනත් දීලා තියෙනවා ප්‍රවේණියයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ මේ දෙකක් කරන්න. එතකොට අද ගිහිල්ලා වැඩ කීපයක් තියෙනවා. හරි? වැඩ කීපයක් කියන්නේ වැඩ ගොඩක් තියෙනවා දැන් හෙට දවසේ කරන්න. මෙන්න මේ වැඩ ටික. එකක් තමයි මම ගෙනත් දීපු පේපර් දෙක. ඒකේ තියෙනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයයි ඊට පස්සේ ඔය තියෙන ප්‍රවේණිය. මෙන්න මේකේ පේපර් දෙකක් තියෙනවා. හරි? ඒ දෙක කරන්න ඕනේ. ඊළඟ කතන්දරේ තමයි මේ මෙන්න මේ මම ඔය මේ එවනවනේ මේක කරලා තිබුණේ නැහැ ගොඩක් අය. ඒක කරන්න ඕනේ. මම ඔය දැන් කර හිටපු එකේ ඉතුරු ටික කරපු නැති ප්‍රශ්න ටික ඒක කරන්න ඕනේ. ඊළඟ කතන්දරේ තමයි අර මේ ප්‍රවේණීය පාඩමේ අභ්‍යාසය. අනිවාර්යෙන් මේක නම් කරන්න ඕනේ. අභ්‍යාසය කරන්න. ප්‍රවේණීය පාඩමේ අභ්‍යාසයයි මෙන්න මේ පේපර් දෙකයි ඔය ප්‍රසන්ටේෂන් එකේ ඉතුරු ටිකයි කරන්න. කරපු නැති ඒවා ටිකයි කරන්න. හරි? හරි එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. ඉරිදට කරමු පන්ති. හරි? එහෙනම් හැමෝටම ආයුබෝවන්.